අපිට මේ පරිගණක පද්ධතිය ගැන කතා බහ කරන්නම වෙනවා. අනිත් සංරචක දෙකම තිබුණත් දැන් භූගෝලීය දත්ත ටික තියෙනවා. භාවිතා කරන්න පුද්ගලිකුත් ඉන්නවා. හැබැයි පරිගණක පද්ධතිය නොතිබුණොත් මේ කියන කාර්යක්ෂම ජනප්‍රිය පද්ධතිය ලෝකේ නිර්මාණය වෙයිද? නැහැ. ඒ නිසා භූගෝලීය තොරතුරු පද්ධතිය වල ඉතාම වැදගත් සංරචකයක් විදිහට අපි හඳුනා ගන්නවා මේ පරිගණක පද්ධතිය. එතකොට ළමයි මතක තියාගන්න පරිගණක පද්ධතිය පරිගණක පද්ධතිය ප්‍රධාන සංරචක දෙකකින් නිර්මාණය වෙලා තියෙනවා. සංරචක දෙකකින් නිර්මාණය. යාගෙන ගියේ පරිගණක පද්ධතිය තා වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා. මේ පද්ධතිය සක්‍රීය තත්ත්වයටපත් වෙන්න. ඇත්තටම මේ පද්ධතිය නිර්මාණය වෙන්න අවශ්‍ය කරන ප්‍රධාන ඒකකයේ විදිහට තමයි අපි මේ පරිගණක පද්ධතිය හඳුනාගන්නේ. ඒකේ පරිගණක පද්ධතිය අපිට පුළුවන්කම තියෙන කොටස් දෙකකට බෙදලා කතා කරන්න. පරිගණක පද්ධතිය කොටස් දෙකකට බෙදලා කතා කරනකොට අපිට හම්බ වෙනවා පරිගණක දැන් ඔබ අතේ තියෙන ලැප්ටොප් පරිගණකය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් පරිගණකය වෙන්න පුළුවන්, ටැබ්ලට් පරිගණකයක් වෙන්නත් පුළුවන්. ඒ ඕන එකක් මේකට ප්‍රශ්නයක් නැහැ. අදාළයි. එතකොට මේ පරිගණකය කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් දෘඩාංග සහ මෘදුකාංග. ඔබ මේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණයේ විෂය හදාරන ළමයි මෙතන ඉන්නවා නම් ඒගොල්ලෝ දන්නවා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ JIT එක කරනවනේ JIT නේද? ඒ JIT විෂයෙදිත් මේක උගන්වනවා. පරිගණකයේ කොහොමද කොටස් දෙකකට අධ්‍යයනය කරන්න පුළුවන්. මොනවද? දෘඩාංග ටික සහ මෘදුකාංග කියලා. නේද? දෘඩාංග මෘදුකාංග. तर මේ දෘඩාංග කියන්නේ මොනවද? මෘදුකාංග කියන්නේ මොනවද කියලා මෙතෙන්දී අපි විශේෂ කරලා කතා කරනවා. මතක තියාගන්න හැබැයි පද්ධතිය තුල මේ මොන පද්ධතියකින්ද කතා කරන්නේ? පරිගණක පද්ධතිය නෙමෙයි. භූගෝලීය තොරතුරු පද්ධතිය තුල මේ පරිගණක පද්ධතියේ තියෙන විශේෂිත දෘඩාංග ටික වෙන වෙනම හඳුනාගෙන මේ කියන භූගෝලීය තොරතුරු පද්ධතියට වැදගත් වෙන මෘදුකාංග ටික ගැන අපි වෙනම කතා බහ කරනවා. වෙනම කතා බහ කරනවා නේද? එතකොට අර සාමාන්‍ය පරිගණකයක් පාවිච්චි කරන මෘදුකාංග ටික නෙමෙයි භූගෝලීය තොරතුරු පද්ධතියට වැදගත් වෙන්නේ. ඒ නිසා අපි ඒවා වෙන වෙනම කතා බහ කරන්න සූදානම් වෙනවා. එහෙනම් අපි බලමු ඉස්සෙල්ලා දෘඩාංග කියන්නේ මොනවද කියලා. ඇත්තටම පරිගණක පද්ධතිය ගත්තාම අපිට භෞතිකව ස්පර්ශ කරන්න පුළුවන්. නේද? භෞතික ස්පර්ශ කිරීමක් කළ හැකි උපාංග ටික කොටස් ටිකට තමයි අපි පරිගණකයේ දෘඩාංග ටික කියලා කියන්නේ. දැන් ඔබ දන්නවා දෘඩාංග නමින් ගත්තාම ගොඩක් දේවල් ඔයගොල්ලෝ කියන්න දන්නවා නේද? ඕකේ තියෙන කීබෝඩ් එක නේද? මවුස් එක ඊළඟට මොනිටර් එක ඊළඟට ඒක තියෙනවා වෙනම මධ්‍ය සැකසුම් මේකකයක්. අපි ඒකට කියනවා CPU නේද? Central Processing Unit එක. ඊළඟට තවත් උපාංග ගොඩක් තියෙනවා. මයික්‍රොෆෝන් එක තියෙනවා වෙන්න පුළුවන් නේද? ඊළඟට ස්පීකර්ස් තියෙනවා වෙන්න පුළුවන්. printer එකක් ඔකට තියෙනවා වෙන්න පුළුවන්. ඊළඟට ස්කෑනර් යන්ත්‍රයක් තියෙනවා වෙන්න පුළුවන්. ඔක්කොම මේ devices ටිකට පොදුවේ කියන්නේ භෞතිකව අතපත ගන්න පුළුවන් දේවල් නේ. නේද? මේ භෞතික අතපත ගෑමක් කරන්න පුළුවන් භෞතික ස්පර්ශ කළ හැකි පරිගණකයට අදාළ සියලුම කොටස් ටිකට අපි කියනවා දෘඩාංග කියලා. නේද? දෘඩාංග කියලා කියනවා. හැබැයි මතක තියාගන්න අපිට මේවා මේ පද්ධතිය එකම ඒකකයක් විදිහට ගත්තාම කොටස් කරගන්න පුළුවන්. අධ්‍යයනය කරන්න ලේසි වෙන්න මේ ටික බෙදන්න පුළුවන්. මොනවද? සමහර devices පාවිච්චි කරනවා උපාංග පාවිච්චි කරනවා අපි දත්ත ටික පද්ධතියට දාගන්න. පද්ධතියට ඇතුල් කරන්න. මේ පද්ධතියට ඇතුළත් කරන්න පාවිච්චි කරන උපකරණ වලට උපාංග වලට අපි කියනවා දත්ත ආදානය සඳහා පාවිච්චි කරන උපාංග. නේද? ආදාන උපාංග. කෙටි කරගත්තොත් ආදාන උපාංග. input devices. ඒවා තියෙනවා. දැන් මට ළමයි කතා කරන්න ඕනේ මොනවද මේ දත්ත ආදාන උපාංග ටික වෙන්නේ? දත්ත ඇතුළත් කිරීම සඳහා පාවිච්චි කරන උපාංග මොනවද? මොනවද මේ දත්ත ආදාන උපාංග ටික වෙන්නේ? ළමයි මම කතා කරන එක කැඩි කැඩි ඇහෙනවද? එහෙම ගැටලු තියෙනවද පොඩ්ඩක් කියන්න. මවුස් එක මවුස් එක දත්ත ආදාන කීබෝඩ් එක කීබෝඩ් එක මවුස් එක මවුස් එක කීබෝඩ් එක දත්ත ආදාන උපාංග. තව තියෙනවා. දැන් අපි මයික්‍රොෆෝන් එකක් පාවිච්චි කරනවා නම් ඒකත් මොකද්ද? මයික්‍රොෆෝන් එකක් පාවිච්චි කරන්නේ මොකටද? පරිගණක පද්ධතියට හඬ දෙන්න. මොනිටර් නේද? හඬ දෙන්න. ආදාන උපාංගයක් නෙමෙයි මොනිටර් එක. හරි? දත්ත ඇතුළත් කරන්න පාවිච්චි කරන උපාංගයක් නෙමෙයි මොනිටර් එක. ස්ථිර දර්ශකයේ ඒකට ගන්න බෑ. හරි? අපි කතා කරන වොයිස් එක දෙන්න පාවිච්චි කරනවා නම් මයික්‍රොෆෝන් එක. ඒක ආදාන උපාංගයක්. නේද? ඊළඟට ඔයගොල්ලෝ පාවිච්චි කරනවා සර් කියන එක කැඩි කැඩි ඇහෙන්නේ. කැඩි කැඩි ඇහෙනවා. අනිත් පැයටත් එහෙමද? ටිකක් වෙලාවට සර් කැඩි කැඩි ඇහෙන්නේ. පොඩ්ඩක් ඉතින් ඉවසන්න වෙනවා. මොකද දන්නවද මේක විසඳන්න බැරි ප්‍රශ්නයක්. ඔය තියෙන ගැටලු. දැන් මේ ඔව් සර්. ඔව් සර් device දෙක ඔව් සර් device දෙකකින් සෙට් වෙලා තමයි මේ සිග්නල් පහසුකම හදාගෙන තියෙන්නේ. හරිද? ඒ නිසා පොඩි ගැටලුවක් ආවොත් ඉවසා වදාරන්න වෙනවා. මම කොහොමත් මේකේ දැන් මොන හරි ගැටලුවක් ආවොත් සුට්ටක් ඉවසන්න අද හේතුව තමයි මේ වීඩියෝ එකත් මම YouTube එකට දාලා ඔයගලන්ට දෙන්නම් බලන්න. දැන් මේ සතියේ මතක ඇතුවම වීඩියෝ එක දැම්ම ඔක්කොටම කලින්.
හරිද? ආයි කතා බහ කරන යනතර ලොකු ප්‍රශ්නයක් આવොත් කියන්නේ ඇහෙන්නේ නැහැ කියලා. දැන් කියන එකපාරක් ඇහුන්නේ නැහැ මෙසේජ් දෙනවා ගොඩක්. හරි? එහෙම හොඳයි. එහෙම සංවේදී වෙන්න දිගටම හෙන්න නැතුව ගියොත් මට කියන්න. මම පොඩක් ඒ වෙලාවට නවත්තලා හරි වැඩේ ඉස්සරහට ගන්න. හොඳයි. අපිට ඇහෙනවා හොඳට. ඒක තමයි. සමහර අයට හොඳට ඇහෙන්නත්, තවත් සමහර අයට හොඳට නැහැ ඇහෙන්නත් හේතුව දැන් හොඳට මං කියන ටික පිළිසකට ඇහෙනවා කියලා කියන්නේ මේ සමහරට ඔය ඇහෙන්නේ නැහැ කියන හැටත් සිග්නල් ප්‍රශ්න ඇති. ඒකයි වෙලා ඇති. පුතක් ඒකත් බලන්න. එහෙම වුණා ඔයාත් බලන්න ඔයාගේ සිග්නල් ක්වොලිටි කොහොමද කියලා ඩිවයිස් එක පොඩ්ඩක් හොඳ සිග්නල් ක්වොලිටි එකක් තියෙන තැනට අරන් යන්න පුළුවන් නම් වැඩේ විසඳෙයි මං හිතන්නේ. නේද? ඇහෙන්නේ නැත්නම් මං කියන එක ඇහෙන්නේ නැත්නම් හැමෝටම එක වගේ ඇහෙන්නේ නැහැ වෙන්න ඕනේ. ඒ කියන්නේ මගේ ප්‍රශ්නයක් නෙවෙයි. සමහරුන්ට මේ මෙසේජ් දෙනවා සමහරු කියනවා මේ හොඳට ඇහෙනවා කියලා. ඔය ඇහෙනවා පේන්නේ නැහැ කියලා සමහරු කියනවා. පේන්නේ නැද්ද ළමයි මාව? ආදානුපාංග ගැන නේද? ඔයගොල්ලෝ කිව්වා කීබෝඩ් එක ඊළඟට මවුස් එක කීබෝඩ් එකට සිංහලෙන් කියන්නේ මොකද්ද? සිංහල වචන දැනගන්න එපා. සිංහල වචනේ මොකද්ද? කීබෝඩ් එකට මොකක්ද සිංහලෙන් කියන්නේ? යතුරු පුරු. මවුස් එකට මොකද්ද? මවුස් එකට මොකද්ද කියන්නේ ළමයි? මුසිකේ නේද? මුසිකේ කියන්නේ ඊළඟට මම කිව්වා මයික්‍රොෆෝන් එක පාවිච්චි කරනවා නේද? මයික්‍රොෆෝන් එක පාවිච්චි කරනවා නම් ඒකත් ඉන්පුට් ඩිවයිස් එකක් තමයි. ඊළඟට ඕගොල්ලෝ මොන හරි මේ පේජ් එක ස්කෑන් කරගන්න නේද? ස්කෑන් කරනකොට කියන්නේ සිංහල වචනේ පරිලෝකණය කරනවා. පරිලෝකණය කරනවා කියලා කියන්නේ. එතකොට පොතේ යන්ත්‍රයට කියනවා ස්කෑනර් යන්ත්‍රයට කියනවා පරිලෝකන යන්ත්‍රය. හරි? පරිලෝකන යන්ත්‍රය කියලා කියනවා. ස්කෑනර්ස් පාවිච්චි කරනවා නම් ඒවා ඉන්පුට් ඩිවයිසස් දත්ත ඇතුළත් කිරීම සඳහා පාවිච්චි කරන උපාංගයක්. ඒ වගේ ආදාන උපාංග තියෙනවා. එහෙනම් මම මේ කියාගෙන යන්නේ දෘඩාංග ටික ගැන. එහෙනම් ඔන්න එක සෙට් එකක් හම්බුණා ආදාන උපාංග. ආදාන උපාංග තියෙනවා. ඊළඟට දත්ත ගබඩා කිරීම සඳහා පාවිච්චි කරන උපාංග තියෙනවා. පරිගණක පද්ධතිය කියන ඒකකය තුල තියෙනවා මේ අපි දෙන දත්ත ටික රඳවලා තියන්න පුළුවන්. ආරක්ෂිතව, සුරක්ෂිතව තැන්පත් කරලා තියන්න පුළුවන් ඩිවයිසස් තියෙනවා. නේද? මොනවද මේ? දත්ත ටික රඳවලා තියන්න පුළුවන් උපාංග මොනවද? ගබඩා කරන්න පුළුවන් උපාංග මොනවද? අපි ඒවට කියන්නේ ඇත්තටම ගබඩා උපාංග කියලා. හරි? ගබඩා උපාංග. අංක 2. ගබඩා උපාංග. ගබඩා උපාංග ටික වෙන්නේ මොනවද ළමයි? ඔය පරිගණකය ඇතුලේ තියෙනවා මේ පරිගණකය ඇතුලේ තියෙනවා ලොකු නේද? අපි ඒකට කියනවා මේ hard disk. අපි සාමාන්‍ය විවහාර කියන්නේ hard disk. සිංහලෙන් කියනවා ඒකට දෘඩ තැටියක්. නේද? දෘඩ තැටියක් තියෙනවා. ඒ වගේම තමයි ඕගොල්ලෝ නිතර එහෙට මෙහෙට ගෙනියන්න පාවිච්චි කරන තවත් තැටි වර්ගයක් තියෙනවා. ඒකට මොකක්ද කියන්නේ? CD. නේද? CD කියන එකේ තේරුම compact disk. ඒ කියන්නේ සංයුක්ත තැටි. ඒවත් තියෙනවා. ඊළඟට ඊටත් වඩා ලේසි ක්‍රම තියෙනවා තව නේද? memory chips තියෙනවා. හිතා ගන්න බැරි තරම් කුඩා ප්‍රමාණයේ උපකරණයක් පොඩි කෑල්ලක් චූටි පතුරක් වගේ එකක් නේද? ඒක හැබැයි ලොකු කැපැසිටි එකක් තියෙන ඒවා තියෙනවා දැන් භාවිතේ පවතිනවා. ඒවත් ගන්න පුළුවන්. ඊළඟට අනිත් දේ තමයි pen drive. පොඩි එක හැඩ වලින් මේ උපකරණ ඇවිල්ලා තියෙනවා. pen drives පාවිච්චි කරනවා දත්ත ගබඩා කරන්න. නේද? මේ වගේ විවිධ ගබඩා උපාංගත් ඕක ASCII තියෙනවා. ASCII නෙමෙයි. සමහර ඒවා ඇතුළේ තියෙනවා, සමහර ඒවා පිට තියෙනවා. නේද? USB විදිහට ගොඩක් ඒවා පාවිච්චි වෙන්නේ. එහෙනම් ගබඩා උපාංග තියෙනවා. ඊළඟට පුතේ මේ දෘඩාංග ගොඩේ තවත් තියෙනවා මෙන්න මෙහිම එකක්. මෙහෙයුම් උපාංගය. මෙහෙයුම් උපාංග තියෙනවා. මෙහෙයුම් උපාංග කියලා කියන්නේ අපි දත්ත ටික ඇතුළට දීලා ඇතුළත් කරලා අපි කිසියම් ක්‍රියාවලියක් කරගන්නනේ හදන්නේ. ඒ දත්ත ටික දීපු විදිහටම ආපහු ගන්න නම් ආයෙ ඕකට දාන්න ඕනේ නෑනේ. ඒ දාපු දත්ත ටික කිසියම් වූ සකස් කිරීමක් කරලා ප්‍රතිඵලයක් විදිහට අපව ගන්න තමයි බලන්නේ. එතකොට මේ ක්‍රියාවලිය කරගන්න පාවිච්චි කරන උපාංග තියෙනවා. ඒකෙදි නම් පරිගණක පද්ධතිය අපිට හම්බ වෙන ප්‍රධානම උපාංගය තමයි අර අපි CPU කියලා හඳුනන. කෙටි නාමයෙන් CPU Central Processing Unit. මධ්‍ය සැකසුම් ඒකකය. නේද? අන්න ඒක දාන්න පුළුවන් මේ මෙහෙයුම් උපාංග ගොඩේ. එහෙනම් ඔන්න බලන්න මේ දෘඩාංග ටික දැන් කොටස් තුනකට වෙන් කරගත්තා. මොනවද? ආදානය සඳහා පාවිච්චි කරන උපාංග තියෙනවා. ගබඩා සඳහා පාවිච්චි කරන උපාංග තියෙනවා. ඊළඟට මෙහෙයුම් කටයුතු සඳහා පාවිච්චි කරන උපාංග තියෙනවා. හරි. දැන් මේ මෙහෙයවීමෙන් පස්සේ මෙහෙයවීමක් කරගත්තට පස්සේ ඒ ප්‍රතිඵලය ආපහු ගන්න නේද? ප්‍රතිඵලය එළියට ගන්න පාවිච්චි කරන උපාංගයක් තියෙනවා. අපි ඒවට කියනවා ප්‍රතිදාන උපාංග. අංක 4 ප්‍රතිදාන උපාංග. ප්‍රතිදාන උපාංග. මොනවද මේ ප්‍රතිදාන උපාංග? පොඩ්ඩක් කියන්න බලන්න මේවා ඕගොල්ලෝ හොඳටම දන්න දේවල්. තින් එක මොකද?
printer එක. ඔව්. printer මුද්‍රණ යන්ත්‍රය. නේද? printer එක කියලා කියන monitor monitor එක. දෙකක් කියුණා. මුද්‍රණ projector ඔව් multimedia projector එක. අන්න ඒකට මොකද්ද සිංහලෙන් කියන්නේ? මට දෙකමට අහලා බලන්න හිතුණා. මොකද්ද ළමයි මේ multimedia projector එකට මේ සිංහලෙන් කියන්නේ? ගන්න ළමයි ප්‍රක්ෂේපණ යන්ත්‍රයද? ඔව් ඒක යම් තාක් දුරකට හරි නමුත් හරිම වචනේ ආවේ නැහැ. බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ ඔය තියෙන්නේ බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ. මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් කියන එකට සිංහලෙන් පාවිච්චි කරන්නේ බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ. ඒවා පාවිච්චි කරනවා. නේද? ඒවා පාවිච්චි කරන අවස්ථාවේ ගත්ත ප්‍රතිදාන උපාංග. එහෙනම් මේ වගේ උපාංග අපිට වර්ග කරලා හඳුනා ගන්න පුළුවන්. එහෙනම් අපි පොඩ්ඩක් ලියමු. නේද? පරිගණක පද්ධතිය කොටස් දෙකයි කියලා හඳුන්වලා තියෙනවා. ප්‍රසන්ටේෂන් එකක් පෙන්නන්න. එතකොට ඔයාලට ඒකත් බලන්න පුළුවන්. ඒකත් බලන්නකෝ. හරි. මේ බලන්න. මෙන්න මෙතන තියෙනවා පරිගණක උපාංග ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ. පළවෙනි කොටස පෙන්නලා දීලා තියෙනවා දෘඩාංග කියලා. පේනව නේද ළමයි ප්‍රසන්ටේෂන් එක? හරි. ඒක බලන්න පරිගණකේ භෞතිකව ස්පර්ශ කළ හැකි කොටස් දෘඩාංග නමින් හැඳින්වේ. මේ බලන්නකො කොමන් ඔක්කොම ඉදිරිපත් කරලා දෙනවා. නේද? කොමන් නැහැ. ටිකක් ඉදිරිපත් කරලා දෙනවා රූප සරහන් සමග. ස්ථිර දර්ශකය මොනිටර් එක තියෙනවා. පේනවා ඇති. නේද? ඊළඟට යතුරු පුවරුව කීබෝඩ් එක තියෙනවා. නෑ කීබෝඩ් එකක් නෑ මෙතන. ඊළඟට මුසිකේ පෙන්නලා තියෙනවා. මේ තියෙන ඔව් සර් පේනවා පේනවා. ඔව් මුසිකේ තියෙනවා. ඊළඟට මධ්‍ය සැකසුම් මේකකේ තියෙනවා. Central Proportional Unit CPU කියලා කියන්නේ මේක. ඊළඟට පරිලෝකන යන්ත්‍රයක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේක. මෙන්න මේ උපාංගය තමයි පරිලෝකන යන්ත්‍රය. ඊළඟට මුද්‍රණ යන්ත්‍රයක් තියෙනවා. පරිලෝකන යන්ත්‍රය, මුද්‍රණ යන්ත්‍රය වගේ දේවල් වල රූප සහ පෙන්නලා තියෙනවා. නේද? රූප සහ පෙන්නලා තියෙනවා. එතකොට අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. ඔය වර්ගීකරණය පෙන්නනවා ඊළඟ ස්ලයිඩ් එකේ. පේනවා ඇති. පරිගණකයේ දෘඩාංග කොටස් කීපයකට බෙදිය හැකිය. මොනවද? ආදාන උපාංග, යතුරු පූර්ව මුසිකය. එහෙනම් අපි දෘඩාංග කියන්නේ මොනවද කියලා ලියමු. ලියන්න ඔයාලගේ ටියුට් එකේ 3 වෙනි පේජ් එකේ පරිගණක පද්ධතිය කියන එක යටතේ කතා කරලා තියෙනවා පරිගණක පද්ධතිය කොටස් දෙකකින් සමන්විත වේ. එනම් දෘඩාංග සහ මෘදුකාංග. මම මෙතන පෙන්නගෙන ගියේ ඔයගොල්ලන්ට මතක ඇති PowerPoint presentation එකේ slide එක තමයි මම අන්තිමට පෙන්නගෙන ගියේ. ආදාන උපාංග, යතුරු පූර්ව මුසිකේ අංකන ඵලකය, සුපරීක්ෂණ යන්ත්‍ර වගේ දේවල් ගන්න පුළුවන් කියන කතාව. ඊළඟට මෙතන ඊළඟ slide එකේ පෙන්නනවා ගබඩා උපාංග දෙකක්, චුම්බක තැටි සහ දෘඩ තැටි. ඊළඟට තුන්වෙනි ඊළඟ ස්ලයිඩ් එකේ පෙන්නනවා මෙහෙයුම් උපාංගය කියලා අපි සලකන ඔය මධ්‍ය සැකසුම් මේකකය. ඔබට පේනවා ඇති පැහැදිලි ඇති දැන්. ඊළඟට ප්‍රතිදාන උපාංග ටිකක්කුත් මෙතන පෙන්නනවා. බහුමාධ්‍ය ප්‍රක්ෂේපණයක් තමයි මේ පහළ ලොකු ඡායාරූපේ දක්වලා තියෙන්නේ. ඊළඟට මුද්‍රණ යන්ත්‍රයක් තමයි මේ ඉහළ දකුණු පස ඉහළ කෙළවරේ දක්වන්නේ. ස්ථිර දර්ශකය තමයි ඊළඟට පෙන්නන්නේ. හරි. එතකොට ඒ උපාංග ටික පිළිබඳ පැහැදිලි කිරීම හරි. ඒ නිසා අපි මෙහෙම ලියමු දෘඩාංග යටතේ පරිගණක පද්ධතියේ භෞතිකව ස්පර්ශ කළ හැකි උපාංග කොටස් දෘඩාංග නමින් හැඳින්වේ. විවිධ වර්ගයේ දෘඩාංග ඒවායින් සිදු කරනු ලබන කාර්ය අනුව කොටස් කීපයකට වර්ග කළ හැකිය.
ඒක ආයි පොඩ්ඩක් කියන්න පුළුවන්ද? කොතන ඉඳලාද ඒ පරිගණ අනුව මම කියන්නම්කෝ පරිගණකයේ භෞතිකව ස්පර්ශ කළ හැකි උපාංග දෘඩාංග නමින් හැඳින්වේ. ඒ අනුව ඒවා මගින් සිදු කරනු ලබන කාර්ය අනුව ඒවා මගින් සිදු කරනු ලබන කාර්ය අනුව දෘඩාංග කොටස් කීපයකට වර්ග කළ හැකිය. දෘඩාංග කොටස් කීපයකට වර්ග කළ හැකිය. හොඳයි. අපි දන්නවා පුතේ කොටස් ටික දැන් මේ වෙනකොට අපි කතා කළා. මතක් කළොත් ආදාන උපාංග ඊළඟට ගබඩා උපාංග, මෙහෙයුම් උපාංග සහ ප්‍රතිදාන උපාංග කියලා තමයි අපි කොටස් කිරීම කළේ. එතකොට අපි එහෙනම් ලියමු පළවෙනි කොටස. එක ආදාන උපාංග input device ආදාන උපාංග. ඒ ගැන පොඩි සඳහනක් කරලා උදාහරණ අපි ලියමු. ලියන්න පරිගණක පද්ධතිය තුලට දත්ත ඇතුළත් කිරීම සඳහා භාවිත කරන උපාංග පරිගණක පද්ධතිය තුලට දත්ත ඇතුළත් කිරීම සඳහා භාවිත කරන උපාංග දෘඩාංග නමින් හැඳින්වේ. හරි. අපි ලියමු උදාහරණ කීපයක්. මෙතන ස්ලයිඩ් එකේ ඔයගලන්ට පේනවා ඇති උදාහරණ කීපයක් මේකේ දක්වලා තියෙනවා. යතුරු පුවරුව. සර් ඔව් කියන්න. සර් භාවිත කරන උපාංග ආදාන උපාංග වේ නේද? ඔව් ආදාන උපාංග වේ කියලා මම කිව්වේ. මොකද කිව්වේ? සර් කිව්වේ දෘඩාංග වේ කියලා. අයියෝ very sorry දැන් මේ මයින්ඩ් එක අවුල්. මොකද දන්නවද වෙච්ච දේවලුත් එක්ක විනාඩි 15ක් විතර ඕගලන් කාලේ අපතේ ගියා. දැන් මගේ ඔළුව වැඩ කරන්නේ මේ ප්‍රශ්නේ. හරිද? ඒ නිසා තමයි මේ අවුල. අනේ sorry දෘඩාංග නෙමේ ආදාන උපාංග නමින් හැඳින්වේ. ළමයි අවබෝධයෙන් හිතපු හින්දා හොඳයි. හරි ආදාන උපාංග නමින් හැඳින්වේ. ලියමු පුතේ උපාංග ටිකක් උදාහරණ. මෙතන යතුරු පුවරුව තියෙනවා. දැන් ඔයගොල්ලෝ මෙහෙම දෙයක් සමහර අය ඔයගොල්ලන්ට කියලා ඇති සමහර විට මේවට තියෙන මේ සිංහල නමම උත්තරවල ලියන්න ඕනේ කියලා. තේරුණාද? EIS DPS පාඩමේදී ඒ තියෙන සිංහල නම්ම ඒවට උත්තර විදිහට ලියන්න. එහෙම එකක් එහෙම නැහැ. හොඳේ. හොඳට මතක තියාගන්න ඔය ටියුට් එකේ කොහේ හරි තැනක ලියලා තියාගත්තොත් කමක් නැහැ. මේ devices වලට තියෙන නම් ඊළඟට සමහරට මේකේ මේ විෂය තුල පාවිච්චි කරන ටෙක්නිකල් ටර්ම්ස් අපිට වෙනස් සිංහල වචන වලින් හොයන්නත් බෑ සමහර ඒවා. ඒ නිසා ඒ තියෙන ඉංග්‍රීසි වචන ඒ විදිහටම ඕගොල්ලන්ගේ උත්තර අහස ලිව්වා කියලා ඕගොල්ලන්ට කිසිම හානියක් වෙන්නේ නැහැ භාගෙදී. ගේම් වලදී. ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා මේ සිංහල නමත් ලියලා හැකිනම් ඉංග්‍රීසි නමත් ඒ ඉස්සරහින් ලියන්න. යතුරු පුවරුව, කීබෝඩ්. හැමෝම දන්නේ කීබෝඩ් කියලානේ. ඒ නිසා කීබෝඩ් කියන එකත් ලියන්න. ඊළඟට මුසිකය අපි යට කියනවා මවුස්. ඊළඟට තුන්වෙනි එක්කෙනා මේ අංකන පලකය කියලා ඔයගොල්ලන්ට පෙන්නලා තියෙන එක මේ නිතර මුණ ගැහෙන ආදාන උපාංගයක් නෙමෙයි. ඔයගොල්ලෝ දැකලා නැහැ පුතේ මේක. අංකන පලකය කියලා කියන්නේ මේකට ඉංග්‍රීසියෙන් කියනවා ඩිජිටයිසින් ටේබල්. මම ඉස්සරහට ඔයගොල්ලන්ගේ ටියුට් එකේ කවර් පේජ් එකේ තියෙනවා ඩිජිටයිසින් ටේබල් එකක්. දැන් ඉතින් ඒක බලන්න බැරි පිටසකුත් ඇති. නේද? කවර් පේජ් එකේ තියෙනවා බලන්න ඩිජිටයිසින් ටේබල් එකක් ඇඳලා තියෙනවා. බලන්න ඒකේ තියෙනවා ඡායාරූපේ පෙන්නලා පරිගණකයක් තියෙනවා. ලොකු මේසයක් තියෙනවා. වයර් එකකින් සම්බන්ධ කරලා තියෙනවා. තියෙනව නේද එහෙම රූපයක්. හරි? දැනට අන්න එහෙම මතක තියාගන්නකෝ. හරිද? මේ ඩිජිටයිසින් ටේබල් කියලා කියන්නේ මැප්ස් අඳින්න, සිතියම් අඳින්න පාවිච්චි කරන ලොකු උපාංගයක්. අර ඔයගොල්ලෝ ඉස්කෝලේ පන්ති කාමරය තුල පාවිච්චි කරන ලොකු මෙට්‍රික් ෂීට් එක තියෙනවනේ. සෙන්ටිමීටර් 80ක් දිග, සෙන්ටිමීටර් 50ක් පළල කොලයක්. නේද? ඒක ඇඳපු සිතියම් ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ. මේ මෙට්‍රික් ෂීට් එකක් එලන්න පුළුවන් තරම් ලොකු මේසයක්. මේ ඩිජිටයිසින් මේ ඩිජිටල් ටේබල් එක අංකන පලකයක් කියලා කියන්නේ. ඒක මත ඒක එලලා ඒ අංකන පලකයේ මත සිතියම එලලා ඒකේ තියෙනවා බොහොම සංවේදී
මේ පෑනක් වගේ උපකරණයක්. මවුස් එක වගේ උපකරණයක්. හැබැයි මවුස් එකේ හැඩරුව නෙමෙයි තියෙන්නේ පෑනක් වගේ. එතකොට මේ සෙන්සර් එක පාවිච්චි කරලා අපිට පුළුවන් අර මැප් එක තුල තියෙන මැප් එක මත තියෙන භෞතික සංස්කෘතික වස්තුන් අඳින්න. එතකොට මැප් එක උඩ ඇඳෙන්නේ නැහැ. නමුත් මැප් එක උඩ ඇඳෙන්න දුනාට ඒ අදාළ වස්තුව ඒකෙන් අඳිනකොට පරිගණකය මත පරිගණක තිරය මත ස්වයංක්‍රීයව ඇඳෙනවා අපිට පේනවා. දැන් තේරුණාද මේකේ කාර්යය? එතකොට අංකන පලකයක් කියලා කියන්නේ එහෙම එකක්. එතකොට ඒකත් පාවිච්චි කරන්නේ දත්ත ආදාන උපාංගයක්. මේ GIS වලට ඉතාම වටිනවා. ඉතාම වටිනවා දත්ත ආදාන උපාංගයක් විදිහට සඳහන් කරන්නම ඕන එකක්. මේක පරණ ක්‍රමයක්. නේද? මේ උපකරණය පරණ නිසා දැන් භාවිතේ නැහැ. නමුත් අපිට මේක ආදාන උපාංගයක් ගොඩේ ලියන්න පුළුවන්. අංකන පලකය. digitizing table. digitizing සර් කියන්නේ මේ අංකන පලකේ වගේ නේද අර මේ දැන් අර ස්මාර්ට් ක්ලාස් රූම් වල දෙන්නේ මේ කීබෝඩ් ඒ කියන්නේ මේ වයිට් බෝඩ් එක වගේ එකක් ආන්න හරි. ඒ වගේ තමයි. හැබැයි ඉතින් ඒක පාවිච්චි කරන්නේ අපි මොන හරි වචන ටයිප් කරලා පරිගණකයට එන්න කරන්නනේ. නේද? මෙතෙන්දි එහෙම නැහැ. ඒක කියන්න වෙනම එකක් තියෙන පෑන ආහා. ඒ කියන්නේ අඳින්න ඒ වගේ එකක් ඔව් ඒ වගේ එකක් තමයි. හරි මේකෙදි වෙන්නේ අඳින එක විතරයි. අර අකුරු විදියට තියෙන දේවල් අතුලත් කරන්න මේ හරහා බෑ. ඇඳීමෙන් මොකක් හරි රූපമിതിයක් පරිගණකගත කිරීම තමයි කරන්න පුළුවන්. මේ හැරෙන්න මේ කැරක්ටර් ඒ කියන්නේ අපි කියන්නේ අක්ෂර පාවිච්චි කරලා යම් යම් දේවල් පරිගණකගත කරන්න අංකන පලකයට බෑ. හරි? හොඳයි. ඊළඟට සුපරීක්ෂණ. අපි දන්නේ ඔකේ ස්කෑනර් යන්ත්‍ර කියලා. නේද? ස්කෑනර් මැෂින්. සුපරීක්ෂණ යන්ත්‍ර තියෙනවා. තව උපකරණ තියෙනවා පුතේ. මතක් වෙනවා නම් ලියන්නකෝ. අනිත් පැත්තත් මතක් වෙනවා නම් කියන්නේ ඒවා මොනවද කියලා. මොනවද? වොයිස් එක දාන්න හඬ ඇතුළත් කරන්න අපි පාවිච්චි කරන්නේ මොකක් වුවද? මයික්‍රොෆෝන් එක. නේද? මයික්‍රොෆෝන් එක. ඊළඟට කැමරාව. කැමරාව. දැන් අද ඔබට මේ කැමරාව නැහැනේ. කැමරාව නැතුව තමයි මේ පන්තියට සම්බන්ධ වෙලා දෙන්න වෙලා තියෙන වීඩියෝ දර්ශනේ නැහැ. නේද? එහෙනම් දත් ආදානුපාංගයක් විදිහට කැමරාව ගන්න පුළුවන්. මයික්‍රොෆෝන් එක ගන්න පුළුවන්. හොඳයි. ඔය ඇති උදාහරණ. ආදානුපාංග. අපි ගම්මු දෙවනි සාරු ලක්ෂණ හරි දෙවනි අංකය හරි දාලා ඊළඟ උපාංග සෙට් එක. මොකද්ද? ගබඩා උපාංග. ගබඩා උපාංග. හොඳයි. අපි එහෙනම් ලියමු ගබඩා උපාංග කියන්නේ මොකද්ද කියලා. ලියන්න ආදාන උපාංග භාවිත කරමින් ආදාන උපාංග භාවිත කරමින් ආදාන උපාංග භාවිත කරමින් පරිගණක ගත කරන ලද ආදාන උපාංග භාවිත කරමින් පරිගණක ගත කරන ලද පරිගණක ගත කරන ලද දත්ත පරිගණකය තුල සුරක්ෂිතව ආරක්ෂා කර ගැනීම සඳහා පරිගණකය තුල සුරක්ෂිතව ආරක්ෂා කර ගැනීම සඳහා ගබඩා කර තැබීමට භාවිත කරන මෙවලම් ගබඩා කර තැබීමට භාවිත කරන මෙවලම් ගබඩා උපාංග නමින් හැඳින්වේ. ගබඩා උපාංග නමින් හැඳින්වේ. හොඳයි. එහෙනම් අපි උදාහරණ ලියමු. මේ ස්ලයිඩ් එක ඔයගලන්ට පේනවා ඇති ඒක දෙකක් පෙන්නලා තියෙනවා. නේද? මෙතන බලන්න දෘඩ තැටි පෙන්නලා තියෙනවා. දෘඩ තැටියක් පෙන්නලා තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති hard disk නේද? පරිගණකයේ තියෙන ඔය විශාල මතකයක් තියෙන මතකයක් ඇති. ඒ කියන්නේ ස්පේස් එකක් තියෙන තාත්ත විශාල ප්‍රමාණයක් ගබඩා ගන්න පුළුවන් ලොකු ප්‍රමාණයේ තැටියක් තමයි මේ දෘඩ තැටි කියලා කියන්නේ. සමහර මේවා දැකලා ඇති. විශේෂයෙන්ම ජීත් කරපු ළමයි සහ සාමාන්‍ය තොරතුරු තාක්ෂණයේ හදාර විෂයක් විතර හදාන ළමයි මේවා දන්නවා. ඒ හැරෙනකොට සාමාන්‍ය දිනදා ජීවිතේත් අද අපි දන්නවා පරිගණකය කියන එක බොහොම වැදගත් මෙවලමක් බවට පත් වෙලා. ඒ නිසා ගෙදරදිත් අපිට මේවා අතපත ගාලා ගලවලා සමහරට හයි කරලා වෙන වෙන ඒවා මාරු කරලා ඔහොම කරලා ඇති. මේ සම්බන්ධ මේ අත්දැකීම් ඇති ඔබට. එහෙනම් දෘඩ තැටි තියෙනවා. ඊළඟට චුම්බක තැටි. මේ වර්ධවා තේරුම් ගන්න එපා. මෙතන මේ පෙන්වන්නේ මේ උඩ රූපසරහනේ පෙන්වන්නේ චුම්බක තැටියක්. ඒතකොට අපිට අදාළ වෙන්නේ මේ චුම්බක තැටිය කියලා මෙන්න මේ කොටස විතරයි. නේද? CD එක විදිහට තියෙන්නේ මේක විතරයි. මේ අනෙක් කොටස් එකේ CD එක ධාවනය කරන මේ උපකරණය. අපි ඒකට කියනවා CD ROM එකක්. නේද?
ලේයර් එකක් තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඒ කැල්ල දාලා නැහැ චුම්බක තැටිය කියලා සලකන්නේ මෙන්න මේ රවුම විදියට මේ සුදු පාට පසුබිමින් පේන මේ කොටස විතරයි. හරි. දෙකක් කිව්වා. ගබඩා උපාංග. ඊළඟට ඔයගොල්ලෝ දන්න ටිකක් ලියන්නකෝ. මෙමරි චිප්. ඒකට සිංහලෙන් කියන වචනයක් තියෙනවද ළමයි? මෙමරි චිප්. අනේ දන්නේ නැහැ කියන්නකෝ. මෙමරි චිප් මොනවද සිංහලෙන් කියන්නේ? සිංහලින් කියන්නේ මෙමරි චිප් කියලාම තමයි සර්. මෙමරි චිප් කියලාම තමයි නේද? අපි ඒකට වචනයක් හදන්න හොඳ නැහැ අපි ගන්න වචනේම ලියමු. මෙමරි චිප් පාවිච්චි කරනවා. ඊළඟට පෙන් ඩ්‍රයිව් පාවිච්චි කරනවා නේද? පෙන් ඩ්‍රයිව්. ඊළඟට ඉස්සර තිබුණා පුතේ මේ දන්නේ නැහැ දැක්කලා නැතුව ඇති ඕගලන්ගේ පරම්පරාවේ ඇයට ඒක පාවිච්චි වෙන්න හම්බ වුණේ නැහැ. ෆ්ලොපි ඩ්‍රයිව්. ෆ්ලොපි සාමාන්‍යයෙන් මේ ක්‍රීම් කැකර් නේද? ලොකු ක්‍රීම් කැකර් එකක් විතර ඇති. ලොකු ක්‍රීම් කැකර් එකක් විතර ඇති. ඒකේ තිබුණේ ඇතුලේ මේ අර තැටියක්. මේ කම්පැක්ට් ඩිස්ක් එක වගේ වෙන මාධ්‍යයකින් නිර්මාණය කරපු තැටියක්. දැන් ඒක පාවිච්චි වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඒ අලුතෙන් එන පරිගණක වල ෆ්ලොපි ඩ්‍රයිව් එකක්වත් නැහැ. ඒ කියන්නේ ෆ්ලොපි එක දාන්න ප්ලේ කරන්න ROM එකක්වත් ඒකේ නැහැ. ඒ නිසා මේවා පාවිච්චි අයින් වෙලා තියෙනවා. අනිත් ඒ තමයි ෆ්ලොපි ඩ්‍රයිව් එක ඉක්මනින් අයින් වෙන්න හේතුව. භාවිතයෙන් ඉක්මනින් අයින් වෙන්න හේතුව තමයි ඒකේ මෙමරි එක කැපැසිටි එක ඉතාම අඩුයි. මෙගාබයිට් 1.4ක් වගේ මට මතක විදිහට 1.4ක් කුඩා ප්‍රමාණයක ගබඩා හැකියාවක් තියෙන ශක්්‍යතාවයක් තියෙන මේ උපාංගයක්. ඒ නිසා ඒක පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් ඔයගලන්ට උදාහරණයක් ලියන්න පුළුවන්. floppy drive. floppy drive. මේ මතක චීපේ කියලා කියනවලු මේ මම දන්නේ නැහැ හැබැයි මේක හරි වචනක්ද කියලා. හරි සර්. හරිනේ. මෙමරි චිප්ස් වලට මතක චීපේ කියලා කියනවලු. ඒකත් සිංහල වචනේ ලියාගන්න. හොඳයි. ඔය අති පුතේ ගබඩා උපාංග ගැන අපි යන් ඊළඟට සර් දැන් කිව්ව එක ආයි කියන්න පුළුවන්ද? ඒ කියන්නේ මෙමරි චිප්ස් වලට කියන වෙන වචනද? නෑ සර්. ඒකට පස්සේ අර ප්‍රොෆිට් මොකක්ද? floppy drive. හරි සර්. floppy drive. හරි. හොඳයි. එහෙනම් අපි යමු ඊළඟට මෙහෙයුම් උපාංග වලට. මෙහෙයුම් උපාංග. මෙහෙයුම් උපාංග. හොඳයි. අපි ඉගෙන ලියමුකෝ. අපි කිව්වා ආදාන උපාංග පාවිච්චි කරලා ඇතුළත් කරපු දත්ත ටික පරිගණකයේ ඇස්සේ බොහොම ආරක්ෂාකාරීව තියාගන්න පාවිච්චි කරන කොටස් ටික තමයි ගබඩා උපාංග. ඊළඟට ඒ ටික ගබඩා කරලා තියාගෙන හරි ඒ දාපු වෙලාවට ආදානය කරපු වෙලාවෙම අපි කිසියම් ක්‍රියාවලියක් මේ දත්ත ටිකට කරනවා නම් අන්නේ ක්‍රියාවලිය කරගන්න පාවිච්චි කරන උපාංගයට තමයි අපි කියන්නේ උපාංග වලට තමයි අපි කියන්නේ මේ උපාංග. අපේ ක්‍රියාවලිය අපේ අරමුණ සාක්ෂාත් කරගන්න දත්ත ටික මෙහෙවන්නේ මේ මත. නේද? මේ මත. අපි තමයි මෙහෙවන්නේ. නමුත් අපිට ඒක උදව් වෙන උපාංගයට අපි කියනවා මෙහෙයුම් උපාංග. එහෙනම් අපි ලියමු මෙහෙයුම් උපාංග කියන්නේ මොකක්ද කියලා. යන්න පරිගණක ගත කරන ලද දත් පරිගණක ගත කරන ලද දත්ත පරිගණක ගත කරන ලද දත්ත කිසියම් වූ ක්‍රියාවලියකට භාජනය කරමින් අවශ්‍ය අරමුණ කරා මෙහෙයවීමට උපකාරී වන අරමුණ කරා මෙහෙයවීමට උපකාරී වන පරිගණකයේ සතු මෙවලම් මෙහෙයුම් උපාංග නමින් හැඳින්වේ. පරිගණකයේ සතු මෙවලම් මෙහෙයුම් උපාංග නමින් හැඳින්වේ. උදාහරණ මධ්‍ය සැකසුම් ඒකකය. කෙටි නමක් අපි පාවිච්චි කරන්නේ. ඔකට ඒකත් ලියාගන්න. CPU. ඒකේ තේරුම Central Proportional Unit. මධ්‍ය සැකසුම් ඒකකය CPU. හොඳයි. පොඩ්ඩක් මට මේ මතක් වෙච්ච නිසා මේ කතාවත් අහන්නේ. මට ළමයි කියන්න මේ ඔයාලට මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් විසින් මෙහෙවපු
නූතන සිතියම් විද්‍යාත්මක ශිල්පකම කියන පාඩමට පැවැත්වපු දේශනයට සම්බන්ධ වෙන අවශ්‍ය කරන ලින්ක් එක ඔයගලන්ට මම එව්වද? එහෙම නැත්නම් 2001 ළමයින්ට 2021 ළමයින්ට විතරද මම ඒක එව්වේ? ඔයගලන්ට තේ ලින්ක් එක එව්වද මම? මට මතක නෑ ළමයි. ඔයාලා මේ දේශනෙට සම්බන්ධ වුණාද කියලා බලා ගන්නයි මම අහන්නේ. 2021 ළමයිට නම් මම යවුවා ඒක හරියි. ඔයගලන්ට ඒක එව්වේ නෑනේ. හරි. නෑ සර්. හරි. ඔයාලට ඒක හදිස්සියක් නෑ. ඒ නිසා තමයි මම එව්වේ නැත්තේ. 21 ළමයින්ට හදිස්සියේ ළමයි මේ අවුරුදු විභාගෙ ලියනවනේ. ඒ නිසා මම ඒගොල්ලෝ ඒකට සම්බන්ධ කළා. සීමිත පිරිසක් තමයි ඒකට සම්බන්ධ කරන්න පුළුවන්කම තිබුණේ 300ක් වගේ උපරිමයක්. ඒ දිනු ලින්ක් එක දුන්න ළමයින්ටත් ගොඩක් වෙනකොට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඒ කියන්නේ තප්පර කීපයක් යනකොට 300 කම්ප්ලීට්. හරි. කමක් නෑ. ඉදිරි අවස්ථාවකදී මම ඔයගලන්ට ඒ අවස්ථාව දෙන්නම් නේ. අපි යන් 4 වෙනි එකට. ප්‍රතිදාන උපාංග. 4 ප්‍රතිදාන උපාංග. ලියන්න. දැන් මොකද්ද ප්‍රතිදාන උපාංග කියන්නේ? අපි දත්ත ඇතුළත් කරගත්තා, කබඩා කරගත්තා. එහෙම නැත්නම් එවල මේක මෙහෙවීමකට ලක් කළා. දැන් අපි වැඩක් කරගෙන තියෙනවා. නේද? දත්ත ටික පාවිච්චි කරලා මෙහෙයුමක් කරලා අපි කිසියම් වූ ප්‍රතිඵලයක් දැන් ලබලා තියෙනවා. අන්නේ ප්‍රතිඵලයේ අපිට හරි වෙන පාර්ශවයක් හරි දැක බලා ගන්න අවශ්‍ය නම් ඒගොල්ලන්ට ඒක පෙන්වන්න. එහෙම නැත්නම් ඒගොල්ලන්ට ඒක බලා ගන්න, පාවිච්චි කරන්න දෙන්න පුළුවන් ක්‍රම මේ පරිගණකය තුල තියෙනවා. අන්නේ උපාංග ටිකට ඒකට වැදගත් වෙන උපාංග ටික තමයි අපි කියන්නේ ප්‍රතිදාන උපාංග. නේද? එතන තිබුණා මොනිටර් එක, බහුමාධ්‍ය ප්‍රක්ෂේපණය, ඊළඟට printer එක නේද? ඒ වගේ විවිධ ලෙවලම් තිබුණා. අපි ලියමු ප්‍රතිදාන උපාංග කියන්නේ මොනවද? ලියන්න. දත්ත මෙහෙයවීමෙන් පසුව ලබාගත් ප්‍රතිඵලය. දත්ත මෙහෙයවීමෙන් පසුව ලබාගත් ප්‍රතිඵලය අන්‍යයන් වෙත ඉදිරිපත් කිරීම සඳහා භාවිත කරන පරිගණක මෙවලම් පරිගණක පද්ධතියේ ප්‍රතිදාන උපාංග. නමින් හැඳින්වේ. උදාහරණ ලියන්න පුතේ. සර් භාවිත කරන කියන තැන ඉඳන් ආපහු කියන්නකෝ. භාවිත කරන උපාංග ප්‍රතිදාන උපාංග නමින් හැඳින්වේ. හරි උදාහරණ ලියන්න ඉක්මනට. මොනවාද ප්‍රතිදාන උපාංග? බහුමාධ්‍ය ප්‍රක්ෂේපණය, මුද්‍රණ යන්ත්‍රය, ස්ථිර දර්ශකය. හරි ඔය ටික. එහෙනම් දැන් අපි මේ පුළුල්ව සාකච්ඡා කළේ භූගෝලීය තොරතුරු පද්ධතියේ එක උපාංගයක් ගැන, සංරචකයක් ගැන. මොකද්ද? පරිගණක පද්ධතිය ගැන. පරිගණක පද්ධතිය පිළිබඳ පූර්ණ කතා බහ අවසානක් නැහැ. එක කොටසක් ගැනයි කතා කරන්නේ. අපි කොහොම පරිගණක පද්ධතිය හැදලා තියෙන සංරචක දෙකකින්. සංරචක දෙක තමයි එකක් දෘඩාංග, අනිත් එක මෘදුකාංග. මේ දෘඩාංග ගැන කතාව ඉවර කළා. අපි යමු ඊළඟට පරිගණක පද්ධතියේ මෘදුකාංග කියන්නේ මොනවද කියලා බලන්න. පරිගණක පද්ධතියේ මෘදුකාංග ටික කියන්නේ මොනවද කියලා බලන්න. පුතේ දැන් ඔතන තිබුණා දත්ත ඇතුළත් කරන්න පාවිච්චි කරපු මෙවලන් ටික. ඊළඟට ඒවා ගබඩා කරන්න පාවිච්චි කරපු මෙවලන් ටික. ඊළඟට මෙහෙයුම් කටයුතු සඳහා යොදාගත්ත මෙවලන් ටිකක් සහ කරගත්ත වැඩේ අනිත් පැයට පෙන්වන්න පාවිච්චි කරපු මෙවලන් ටික. දැන් ওই ටික ඇත්තටම බැලුවොත් භෞතික ලෝකේ තියෙන වෙන වෙනමනේ. නේද? පරිගණකයේ තුල ওই ටික ඔක්කොම එක්රස් කරලා තියෙනවා. හරි අපි හිතමුකෝ වයර් වලින් කනෙක්ට් කරලා තියෙනවා. printer එක ඔන්න ජොයින් කරලා පරිගණකයට. ඊළඟට මයික්‍රොෆෝන් එකත් සම්බන්ධ කරලා පරිගණකයට. ඊළඟට කීබෝඩ් එකත් සම්බන්ධ කරලා. ඊළඟට මවුස් එකත් ඔක්කොම සම්බන්ධ කරලා සෙටප් එක තියෙනවා. අපි එහෙම හිතමුකෝ. හැබැයි ඉතින් ওই ටික ඔක්කොම කැලි ටික එකට අමුණලා තිබුණා කියලා පරිගණකේ වැඩ කරයිද? ක්‍රියාත්මක වෙයිද? නැහැ. ක්‍රියාත්මක වෙන්න නම් අපි දන්නවා මේවා
අතර සම්බන්ධතාව ගොඩනගලා දෙන වැදගත් කෙනෙක් ඉන්නවා. ඒ තමයි මෘදුකාංග. නේද? දැන් මවුස් එක පරිගණකයට ගැහුවට වැඩක් නැහැ. ඒකේ සමහර මවුස් වල තියෙන ඔටෝමැටිකලි රන් වෙන software එකක්. මෘදුකාංගය. පොඩි මෘදුකාංගයක්. ඒක ක්‍රියාත්මක වෙලා තමයි අපිට ඒක වැඩ කරන්න පුළුවන් තත්ත්වයටපත් කරලා දෙන්නේ. කීබෝඩ් එකත් එහෙමයි. නේද? print එක ගැහුවොත් නිකන් වැඩ කරන්නේ නැහැ. print එකට අවශ්‍ය කරන මෘදුකාංගයේ පද්ධතිය දාලා ඒක install කරගන්න ඕනේ. install කරගත්තට පස්සේ තමයි පරිගණකයයි printer එකයි එකට එක join කරලා අපිට අවශ්‍ය කරන දේ කරගන්න අවස්ථාව හදලා දෙන්නේ. එහෙනම් බලන්න මේ මෘදුකාංග කියලා කියන්නේ පරිගණකයේ තියෙන දෘඩාංග ටික එකට එක සම්බන්ධ කරලා අදාළ පුද්ගලයාට එහෙම නැත්නම් පරිශීලකයාට අවශ්‍ය කරන ක්‍රියාවලිය සාර්ථකව කරගන්න අවශ්‍ය කරන අන්තර් සම්බන්ධතාව ගොඩනගලා දෙන අතුරු මුහුණත් වලට තමයි අපි කියන්නේ මෘදුකාංග කියලා. දැන් අපි දන්නවා ලෝකේ පරිගණක සඳහා මෘදුකාංග සම්පාදනය කරන සමාගම් විශාල ප්‍රමාණයක් තියෙනවා. නේද? Microsoft සමාගම එක උදාහරණයක්. නේද? ඒ වගේ පරිගණක මෘදුකාංග සම්පාදනය කරන සමාගම් ලෝකේ විශාල ප්‍රමාණයක් තියෙනවානේ. හැබැයි මතක තියාගන්න අපි ඒව ගැන නෙමෙයි මෙතෙන්දි කතා කරන්නේ වැඩිපුර. අපි මෙතෙන්දි කතා කරන්නේ මෘදුකාංග කියලා අපේ භූගෝලීය තොරතුරු පද්ධතිය යථාවත් කරගන්න. නැත්නම් ස්ථාපනය කරගන්න අපිට වැදගත් වෙන මෘදුකාංග ටික ගැනයි අපි කතා කරන්නේ. තේරුණාද ළමයි? මෙතෙන්දී අපි කිව්වා මෘදුකාංග කියන එක හැඳින්වුවා. ඒ වගේම අපි කිව්වා මෘදුකාංග වර්ග ලෝකේ ගණනාවක් තියෙනවා. නමුත් ඒ ඔක්කොම අපි කතා කරන්නේ ඒවා ඔක්කොම පැත්තක දාලා GIS පද්ධතිය ස්ථාපනය කරගන්න අවශ්‍යම වෙන මෘදුකාංග ටික ගැනයි අපි කතා කරන්නේ. හොඳයි. එහෙනම් දැන් මෘදුකාංග කියන්නේ මොකක්ද කියලා අහුවොත් කියන්න ඔබලා උත්තරයක් තියෙනවා. කියන්න. මයික්‍රොසොෆ්ට් මේ කම්පැනිය මේ බිල් ගේට්ස් ගේ නේද? ඔව් බිල් ගේට්ස්ගේ තමයි Microsoft ආයතනය. දැන් නම් අගතරි වෙන කවුරුහරි සල්ලි දීලා අරන්ද කියලා දන්නේ නැහැ. මම දන්න කාල සීමාව ඉඳලාම බිල් ගේට්ස්ගේ තමයි Microsoft ආයතනය. හරි? මම කියාගෙන ආවේ මෘදුකාංග කියන්නේ මොකද්ද කියලා අහුවොත් ඒකට උත්තරයක් ඔබ දන්නවා. මොකද්ද ඒතකොට මෘදුකාංග කියලා කියන්නේ? පරිගණක පද්ධතිය තුල තියෙන උපාංග විවිධ වර්ගයේ උපාංග එකිනෙක සම්බන්ධ කරමින් පරිශීලකයා සඳහා අවශ්‍ය කරන කාර්ය ඉෂ්ට සිද්ධ කර ගැනීමට වැදගත් වන ඒ සම්බන්ධතාව ගොඩනගලා දෙන අතුරු මුහුණත් වලට අපි කියනවා මෘදුකාංග කියලා. එතකොට පුතේ මතක තියාගන්න GIS වල මෘදුකාංග සම්පාදනය කරන්නේ ලෝකේ එකම ආයතනයක්. හරි? ලෝකේ එකම ආයතනයක්. කවුද මේ ආයතනය කියලා අපි දැනගන්න ඕනේ. එහෙනම් මෘදුකාංග සම්බන්ධ විස්තරයක් මම ඉදිරිපත් කරලා තියෙනවා මේ ඊළඟ ස්ලයිඩ් එකේ. කියවලා බලන්නකෝ. පරිගණක පද්ධතියේ දෘඩාංග අතර සම්බන්ධතාව ගොඩනගා ගනිමින් පද්ධතියෙන් අදාළ කාර්ය කර ගැනීම සඳහා අවස්ථාව සලසා දෙන අතුරු මුහුණත් මෘදුකාංග නමින් හඳුන්වයි. ඒක ඉතින් මෘදුකාංග කියන එක පොදුවේ හඳුන්වන්න පාවිච්චි කරන්න පුළුවන් නිර්වචනයක්. නේද? අර Microsoft ආයතනයෙන් හදලා දෙන්න සාමාන්‍ය මෘදුකාංගත් ඕම තමයි. ඕවම තමයි. නිර්වචනය ඒකටත් අදාළයි. GIS පද්ධතිය පාවිච්චි කරන මෘදුකාංගයට නිර්වචනය කරන්න ගියාම ඒකත් මේ වගේමයි. නේද? ඒකත් මේ වගේමයි. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ මේ පොදු නිර්වචනයක් ගැන කියන්නේ. එතකොට භූගෝලීය තොරතුරු පද්ධතිය සඳහා මෘදුකාංග සම්පාදනය කර ඇති ආයතන මෘදුකාංග වර්ග දෙකක් සම්පාදනය කරයි. ඔතෙන්දි මම ඔයගලන්ට කියන්න ඕනේ මේ GIS වලට අවශ්‍ය කරන මෘදුකාංග සම්පාදනය කරන්නේ ලෝකේ එක ආයතනයක්. ප්‍රධාන වශයෙන්. හරි? ලෝකේ එක ආයතනයක් තමයි ප්‍රධාන වශයෙන් මෘදුකාංග සම්පාදනය කරන්නේ. ඒක මම මෙතන ස්ලයිඩ් එකේ සඳහන් කළා නෑ. නමුත් මම දැන් කියනවා ඒක. ඒ සමාගම තමයි ඇමරිකන් සමාගමක් වන ESRI කියන සමාගම. ESRI කැපිටල් අකුරු වලින් ලියන්න පුළුවන් ESRI. ESRI. හරි? ESRI කියන ආයතනය තමයි මේ මෘදුකාංග softwares නිෂ්පාදනය කරන්නේ. මොකටද? GIS පද්ධතිය සඳහා අවශ්‍ය වෙන. හරි? ඒ සමාගම් අතර අංක 1 සමාගම. ඇමරිකන් සමාගම. ESRI කියන එකට නමක් තියෙනවා. ඒ ESRI කියන එකේ දීර්ඝ නම තමයි Environmental System Research Institute. Environmental System Research Institute කියන නම කෙටි කරලා ඒකේ මුල කැලි ටික එකතු කරලා තමයි ඔය ESRI කියන නම හදලා තියෙන්නේ. ඒතර ඔය ආයතනය තමයි මෘදුකාංග අවශ්‍ය කරන පරිගණක මේ භූගෝලීය තොරතුරු පද්ධතිය සඳහා අවශ්‍ය කරන මෘදුකාංග සියල්ලම පහේ සම්පාදනය කරලා තියෙනවා. අපි ඊළඟට බලමු. මෙතන කියනවා මේ සම්පාදනය කරන මෘදුකාංග වර්ග දෙකකට බෙදන්න පුළුවන්. බලන්නකො ඒකෙත් හැටි කොහොමද කියලා. නේද? හදන මෘදුකාංග සමහර ඒවා විකුණන්නමයි. නිකම් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. සල්ලි ගෙවලම තමයි ගන්න වෙන්නේ. ඒවට අපි කියනවා වාණිජ මෘදුකාංග. හරි? commercial softwares. ඊළඟට තියෙනවා විවෘත මූලාශ්‍රක මෘදුකාංග. අපි කියන්නේ open source softwares කියලා. නේද?
විවෘත මූලාශ්‍රක මෘදුකාංග තියෙනවා. සල්ලි ගන්නේ නැහැ. සල්ලි ගන්නේ නැහැ. අන්තර්ජාලය නිකම්ම උදාහරණයක් තියෙන ඕනි කෙනෙකුට අරගෙන ඕනි වැඩක් කරගන්න පුළුවන් වෙනවා. පැහැදිලිද කියන්නේ? එහෙම මෘදුකාංග වර්ග දෙකක් ලෝකේ පාවිච්චි වෙනවා. එහෙනම් අපි බලමු මොනවද මේ වාණිජ මෘදුකාංග ටික මොනවද මේ විවෘත මූලාශ්‍රක මෘදුකාංග. මතක තියාගන්න හැබැයි මේ විවෘත මූලාශ්‍රක මෘදුකාංග නැත්නම් ඕපන් සෝස් සොෆ්ට්වෙයාර්ස් අපි පාවිච්චි කරනකොට අපිට තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම අන්තර්ජාල සම්බන්ධතාව. නේද? දැන් මේ අපි ගෙවන කර්මකාර ජීවිතේ හැටි පේනවනේ නේද? කට් වෙනවා, ඇහෙන්නේ නැහැ, අරකද මේකද විකාර ගොඩයි. හැබැයි අපි දන්නවා විදේශීය රටවල් වල අන්තර්ජාල පහසුකම් නොමිලේ දීලා තියෙනවා. ආයි කිසි කෙනෙකුටවත් ඒවට සල්ලි ගෙවන්න ඕනේ නේද? රටේ ඉන්න සියලුම පුරවැසියන්ට නොමිලේ පහසුකම දීලා තියෙනවා. අපි වගේ රටවල ඉතින් සංවර්ධනය වෙන්නේ නේද? හැමදාම සංවර්ධනයෙන් පවතින රටක්. මම ඉගෙන ගන්න කාලෙත් මට කියන්න ගොඩවරු මට කියන්නේ සංවර්ධනයෙන් පවතින රටක්. මමත් දැන් ඔයගලන්ට උගන්වනවා ඒකම නේද? ඒකම. හැබැයි මට ඉන්නවා දැන් දුවේ ඒක කවදා හරි දවසක මේ ටීචින් වලට ආව කියමුකෝ. එයාටත් මම දන්නවා කවදා හරි දරුවන්ට ඉදිරි පරම්පරාවට උගන්වන්න වෙන්නේ මේක සංවර්ධනයෙන් පවතින රටක්. ඒ නිසා කවදාවත් මේක සංවර්ධනයෙන් රටක් නෙමෙයි. ඒ නිසා අපි බලයිමු කවදා හරි දවසක මේ දැන් මේ තියෙන තත්ත්වය අනුව මේ පාලකයන්ට ඇස් පෑදෙයිද සියලු දෙනාට මේ අන්තර්ජාල පහසුව සබා දෙන්න ඕනි කියන අවස්ථාව දැනෙයිද කියන එක අපි බලමු. හැබැයි ඉතින් එතකොට අපිට යන්න ඕන තැනට අපි ගිහිල්ලා තියෙන්නේ. නේද? කොහොම හරි ඉදිරි පරම්පරාවන්ට හරි ප්‍රයෝජනයක් ගන්න එහෙම දුන්නොත් හොඳයි. දැන් පේනවා ඇතිනේ දුෂ්කර ප්‍රදේශවල මිනිස්සු. දැන් මේ අපි නගරාසන්න ප්‍රදේශවල ඉඳලා අපිටත් හරියට සිග්නල් පහසු ගන්න නැහැ. පේනවනේ සමහරලාට ගියාම ලොස්ට් වෙලාම යනවා. නේද? එහෙම තත්ත්ව තියෙනවා. ප්‍රතිදාන උපාංග වලට පැක්ස් යන්ත්‍රය ගන්න පුළුවන්ද සර් කියලා අහනවා. පැක්ස් යන්ත්‍රය ගන්න පුළුවන්. හැබැයි ඒක මෙහෙම දෙයක් තියෙනවා. එතන පැක්ස් එකක් අපිට ඕන නම් ආයි වෙන තැනකට යවන්නත් පුළුවන්. නේද? වෙන තැනකට යවන්නත් පුළුවන්. ප්‍රතිදාන උපාංග වලට ගන්නත් පුළුවන්. ඕකයි ආදාන උපාංග වලට ගන්නත් පුළුවන්. ඒ නිසා තමයි පැක්ස් යන්ත්‍රය කියන උදාහරණයක් විදිහට දීලා නැත්තේ. ඒ නිසා එහෙම පැටලි සහගත තැන් අපි අතහැරලා දාමු. හරි? ඒක නොකිව්වට වෙන උදාහරණ අපි ළඟ තිබුණානේ. හරි. මම කිව්වේ මෘදුකාංග වර්ග දෙකක් තියෙනවා. වාණිජ මෘදුකාංග, විවෘත මූලාශ්‍රක මෘදුකාංග කියලා. ඒතර මේ දෙකම නිර්මාණය කරන සමාගම් අතර ප්‍රධානිය කවුද? ඇමරිකන් සමාගමක් වන S3 ආයතනය. ඒගොල්ලෝ නිෂ්පාදනය කරන මේ මෘදුකාංග වර්ග දෙකම ගැන ඊළඟ ස්ලයිඩ් එකේ ඉදිරිපත් කරලා තියෙනවා. හරි. මම ඒක පෙන්නන්නම්. මේ බලන්න පේනව නේද? තමයි පේනවද? වාණිජ මෘදුකාංග ටික පැත්තක තියෙනවා. විවෘත මූලාශ්‍රක මෘදුකාංග ටික පැත්තක තියෙනවා. පේනවද? කතා කරන්න කවුරු හරි? ආක් view. පේනවා. ඔව් ආක් view. පේනවා සර්. ආක් view GIS වාණිජ මෘදුකාංගයක්. දැන් මම ඔයගලන්ට ඔව් සර්. මේ මෘදුකාංග අතරින් එකක් පෙන්වන්නේ. දැන් ගිය සතියේ ඔයගොල්ලෝ දැක්කනේ ආක් GIS කියන මෘදුකාංගය. ඔය දෙවෙනිට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක තමයි මම පාවිච්චි කරන්නේ. ඒක වාණිජ මෘදුකාංගයක්. ඊළඟට Mapinfo, Intergraph නේද? ඊළඟට Geomedia, Super GIS. ඔය වගේ විවිධ නම් වලින් හඳුන්වන වාණිජ මෘදුකාංග ලෝකේ තියෙනවා. පොතේ මතක තියාගන්න ඔය දෙවෙනියට තියෙන ArcGIS කියන මෘදුකාංගය අර මම පාවිච්චි කරපු මෘදුකාංගයේ සාමාන්‍යයෙන් ලංකාවේ වෙළඳපොලේ අලෙවි වෙන මිල හැවුවොත් ඔයගොල්ලෝ පුදුම වෙයි. හරි ArcGIS software එක license software එක ලංකාවේ පාවිච්චි කරන ආයතන රාජ්‍ය ආයතන ගණනාවක් විශ්වවිද්‍යාල පද්ධතියෙන් පාවිච්චි කරන දැන් ඕවා ArcGIS. එතකොට පේරාදෙණි විශ්වවිද්‍යාලේ පාවිච්චි කරන ArcGIS software එක license software එක අරන් තියෙන ලක්ෂ 35කට විතර. හරි? රෝහණ විශ්වවිද්‍යාලෙත් ලක්ෂ 32ක් වගේ මුදලකට. ඒ වගේ ලොකු මුදලක් දීලා තමයි අරන් තියෙන්නේ. ඒවා ඉතින් ගත්තට පස්සේ නේද crack version ගහගෙන ඉතින් අපිත් පාවිච්චි කරනවා. අපිට ලක්ෂ 30ක් දීලා software එකක් පාවිච්චි කළා ඒක නේද? හරි. එහෙම. ඊළඟට බලන්න විවෘත මූලාශ්‍රක මෘදුකාංග ගොඩේ තියෙනවා. දැන් අලුතෙන්ම ආපු එක තමයි මේ උඩින්ම තියෙන්නේ. QGIS. QGIS කියන එකේ තේරුම තමයි quantum GIS. එතකොට මේක ඔයගොල්ලන්ටත් අන්තර්ජාලයට ගිහිල්ලා QGIS කියලා සර්ච් කළා නම් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නොමිලේ භාගත කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගෙන වැඩ කරන්න ගියාම හැබැයි අන්තර්ජාල පහසුකම තියෙන්න වෙනවා. ඒ කියන්නේ ඉන්ටර්නෙට් ඔන්ලයින් කනෙක්ෂන් එක ඔන්ලයින් ඉඳලම තමයි මේක වැඩ කරන්නේ. එහෙම නැත්නම් ඔෆ්ලයින් ඉඳන් මේක වැඩ කරන්න බෑ. හරි? ඒකයි තියෙන ප්‍රශ්නේ. මේ විවෘත මූලාශ්‍රක මෘදුකාංග ගොඩක් ඉදිරිපත් කරලා දෙනවා. map, window, grass GIS, saga GIS, QGIS නේද? ඊළඟට open jump, diva GIS මේ වගේ විවිධ නම් වලින් හඳුන්වනවා තියෙනවා. මේවා ඔක්කොම නොමිලේ ගත්තට වැඩ කරනකොට අනිවාර්යයෙන්ම අන්තර්ජාල සම්බන්ධතාව කනෙක්ෂන් එක ඒ කියන්නේ ක්‍රියාකාරී තත්ත්වයේ පවතින්න වෙනවා. එහෙම නැත්නම් ඒකේ තියෙන ටූල්ස් වැඩ කරන්නේ නැහැ.
ඒ වුණත් ඒ ඵලදායී විදිහට අපිට සොෆ්ට්වෙයාර් එක මෘදුකාංගයේ පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. හොඳයි. මෘදුකාංග ගැන කතා කළා ඇති. අපි ලියමු. මෘදුකාංග ගැන විස්තරය. එයන්න පරිගණක පද්ධතියේ දෘඩාංග අතර සම්බන්ධතාව ගොඩනගා ගනිමින් පරිගණක පද්ධතිය ක්‍රියාකාරී සක්‍රීය පද්ධතියක් බවට පත්වීමට මෙවලම් එකිනෙක සම්බන්ධ කර දෙන නැත්නම් උපාංග එකිනෙක සම්බන්ධ කර දෙන අතුරු මුහුණත් මෘදුකාංග නමින් හැඳින්වේ. භූගෝලීය තොරතුරු පද්ධතියට මෘදුකාංක සම්පාදනය කරනු ලබන ආයතන අතර ඇමරිකන් සමාගමක් වන එස්රි ආයතනය වැදගත් වේ. පොඩ්ඩක් ඉන්න මම ඔයගලන්ට එස්රි කියන වචනේ බලන්න ෂෙයා කරන්නම්. පොඩ්ඩක් විනාඩියක් ඉන්න. හරි. මෙන්න මෙහෙමයි ලියන්න ඕනේ. පේනව නේද? එස්රි කියන එකේ තේරුම තමයි මේ දක්වලා තියෙන්නේ. Environmental System Research Institute. මෘදුකාංග සම්පාදනය කරන සමාගම් අතර එස්රි ආයතනය ප්‍රධාන වේ. ඇමරිකන් සමාගමක් කියලා කිව්වා. තමයි ලියාගත්තද? හරිද? හරිද? හරි සර්. හරි. එහෙනම් හරි. අපි යමු එහෙනම් ඊට පස්සේ ඔතෙන්ටම ලියන්න මෙහෙම මෘදුකාංග සම්පාදනය කරන සමාගම් ප්‍රධාන වශයෙන් මෘදුකාංග වර්ග දෙකක් සම්පාදනය කොට තිබේ. එනම් අංක 1 වාණිජ මෘදුකාංග. දෙක විවෘත මූලාශ්‍රක මෘදුකාංග.
විවෘත මූලාශ්‍රක නැත්නම් මූලාශ්‍ර මෘදුකාංග. වාණිජ මෘදුකාංග සහ විවෘත මූලාශ්‍රක මෘදුකාංග. දැන් තරු ලකුණක් දාලා උතනින් ගන්න අනුමාත්‍රකාවකට වාණිජ මෘදුකාංග. තරු ලකුණක් දාලා වාණිජ මෘදුකාංග කියන එක මාත්‍රකාවට ගන්න. හොඳයි. අපි කියමු එහෙනම් මොකද්ද මේ කියලා. මහා විස්තරයක් නැහැ. කෙටි දක්වලා ඉස්සරහින් ලියා ගන්න පුළුවන් මට්ටම එකක්. වාණිජ මෘදුකාංගයි විවෘත මූලාශ්‍ර මෘදුකාංගයි. විවෘත මූලාශ්‍රක මෘදුකාංගයි කියලා වර්ග දෙක ලිව්වා. දැන් තරු ලකුණක් දාලා වාණිජ මෘදුකාංග මාතෘකාවට ගත්තා. හරි? ඒක ගැන කියලා විවෘත මූලාශ්‍රක මෘදුකාංග ගැන කියලා අපි මේ පෙන්නලා තියෙන ස්ලයිඩ් එකේ තියෙන ලයිස්තුව ලියමු දෙපැත්තට කරලා. වාණිජ මෘදුකාංග ලියන්න. මූල්‍යමය ලාභයක් ලැබීම අරමුණු කරගෙන මූල්‍යමය ලාභයක් ලැබීම අරමුණු කරගෙන විකිණීම සඳහාම මූල්‍යමය ලාභයක් ලැබීම අරමුණු කරගෙන විකිණීම සඳහාම නිෂ්පාදනය කරන මෘදුකාංග විකිණීම සඳහාම නිෂ්පාදනය කරන මෘදුකාංග වාණිජ මෘදුකාංග නමින් හැඳින්වේ. වාණිජ මෘදුකාංග නමින් හැඳින්වේ. හරි. ඊළඟට දෙවෙනි තරු ලකුණ දාලා ගන්න විවෘත මූලාශ්‍ර මෘදුකාංග. විවෘත මූලාශ්‍ර මෘදුකාංග. විවෘත මූලාශ්‍ර මෘදුකාංග. ලියන්න ඒ යටතේ වාණිජ අරමුණකින් තොරව එහෙම නැත්නම් විකිණීම අරමුණු කර නොගෙන වාණිජ අරමුණකින් තොරව පරිශීලකයින්ට පරිහරණය සඳහා ලබා දෙන මෘදුකාංග විවෘත මූලාශ්‍රක මෘදුකාංග නමින් හැඳින්වේ. විවෘත මූලාශ්‍රක මෘදුකාංග නමින් හැඳින්වේ. හොඳයි. දැන් ඔන්න පුතේ වර්ග දෙක පැහැදිලි කළා. වාණිජ මෘදුකාංග කියලා කොටසක් තියෙනවා. විවෘත මූලාශ්‍රක මෘදුකාංග කියලා කොටසක් තියෙනවා. එතකොට දැන් ඔයාලට පුළුවන් මේ ස්ලයිඩ් එක පේනවා. නේද? ස්ලයිඩ් එක දිහා බලාගෙන ওই තියෙන ඉතුරු ඉඩ පාවිච්චි කරලා එක පැත්තකට වාණිජ මෘදුකාංග ටිකයි අනිත් පැත්තට විවෘත මූලාශ්‍රක මෘදුකාංග ටිකයි දාන්නකෝ. බැරි වෙලාවත් MCQ ප්‍රශ්නයක් අපෙන් ඇහුවොත් එම ඔය මෘදුකාංග සෙට් දීලා මොනවද මේ අතරින් විවෘත මූලාශ්‍රක මෘදුකාංගය කියලා හරි මේ අතරින් මොනවද වාණිජ මෘදුකාංග මේ මෘදුකාංග මොනවද කියලා හරි කිව්වොත් අපි තෝරගන්න මතක තියෙන්න වෙනවා. ඒ නිසා මේ ටික වෙන් කළා ලියන්න. වැඩි වෙලාවක් ගන්න එපා. අද ප්‍රමාද වුණා.
ළමයි ලියලා ඉවර කරලා මට කියන්න. ඔක්කොම නෙමෙයි එක්කෙනෙක් දෙන්නෙක් කියන්න. එතකොට මට අනිත්‍යයටත් ඒ වෙලාව ප්‍රමාණවත් වෙලා උපකල්පනය කරගන්න පුළුවන් වෙයි. එක්කෙනෙක් ලියලා ඉවරයි. හරි ඉවරයි සර්. දෙන්නෙක් ඉවරයි. හරි. හොඳයි. එහෙනම් කාලේ ඉවරයි සර්. හොඳයි පුතේ. කාලේ ඇති. අපි එහෙනම් ඉස්සරහට යමු. එතකොට අපි ඔය කතා කළේ භූගෝලීය තොරතුරු පද්ධතිය එක සංරචකයක් ගැන. පරිගණක පද්ධතිය ගැන. නේද? දැන් අපි පරිගණක පද්ධතිය කිව්වහම ඒක ගැන පුළුල් අවබෝධයක් දැන් තියෙනවා. පරිගණක පද්ධතිය කොටස් දෙකයි දුඩාංක මෘදුකාංක. දුඩාංක මොනවද කියලා අහුවොත් ඒක විස්තර කරලා උදාහරණ පෙන්නලා ගන්නවා. මෘදුකාංක කියන්නේ මොනවද කියලා අහුවොත් ඒක විස්තර කරලා දීලා මෘදුකාංක වර්ග පිළිබඳ උදාහරණයක්වත් ඔබ දන්නවා. අපි යමු පරිගණක පද්ධතිය හැදෙන දෙවනි ප්‍රධාන සංරචකය ගැන කතා කරා. තුනයිනේ තියෙනවා අපි නේද? පරිගණක පද්ධතිය කරුණාම තව දෙකක් තියෙනවා. ඒ මොනවද? භූගෝලීය දත්ත සහ භාවිත කරන්න. අපි නම් දෙවනි එක්කෙනාට යන්නයි හදන්නේ භූගෝලීය දත්ත. දැන් ඔබ මේ වෙනකොටත් මේ භූගෝලීය දත්ත සම්බන්ධයෙන් දැනුමින් සන්නද්ධයි. නේද? ඇයි අපි පහුගිය දිනේ කතා බහ කළා භූගෝලීය තොරතුරු පද්ධතිය තුළ භාවිතා වන දත්ත වර්ග දෙකක් තියෙනවා. මතකයි කියන්න බලන්න මොනවද මේ දත්ත වර්ග කියලා? භූගෝලීය තොරතුරු පද්ධතිය තුළ භාවිත වන දත්ත වර්ග දෙකයි. මොනවද? අවකාශීය දත්තයි very good. අවකාශීය දත්ත සහ අවකාශීය නොවන දත්ත. මම එදා ඔයගොල්ලන්ට පොඩි එක්සර්සයිස් එකක් දුන්නා ගෙදෙද්දි කරන්න කියලා. නේද? අවකාශීය දත්තයකට සහ අවකාශීය නොවන දත්තයකට උදාහරණයක් පැහැදිලි කරන්න කිව්වා. එහෙම නැත්නම් ඒ දෙක නිර්වචනය කළා ඒකට අවශ්‍ය උදාහරණ වෙනවා. ගොඩක් ළමයි කැපවීමෙන් ඒකට හොඳට උත්තර ලියලා ඉවලා තිබුණා. මම බැලුවා සමහර ඒවා හිතා ගන්න බෑ හොඳට ලියලා තියෙනවා. ඒ කියන්නේ මේ තරම් ඒක හොඳ දැනුමක් අවබෝධයකින් ඒක තේරුම් ගන්න තියෙන කෙනෙක් අපිට පැහැදිලි උත්තර වලින්. එහෙම ලියලා තිබුණා. එතකොට මම මෙතෙන්දි වැඩි කාලයක් අවකාශීය දත්ත මොනවද අවකාශීය නොවන දත්ත මොනවද කියලා පැහැදිලි කරන්න ගන්නේ නැහැ. හේතුව ගිය දවස් කලින් සතියේත් අපි මේක ගැන පැහැදිලි කරපු නිසා. අවකාශීය හැබැයි මෙතන ගිය සතියේ නොහිටපු කෙනෙක් ඉන්න පුළුවන් නිසා මම අවකාශීය දත්තය සහ අවකාශීය නොවන දත්තය ආයෙ පොඩ්ඩක් පැහැදිලි කරලා තමයි යන්න හදන්නේ. එතකොට අවකාශීය දත්ත තමයි ඉස්සර සිතියම් විද්‍යාවේ හස්තික සිතියම් නිර්මාණ කරන්නදී පාවිච්චි වුණේ. අන්දලා යම් දෙයක පිහිටීම මෙන්න මේ අහවල් තැන තියෙනවා කියන එක පෙන්න ගන්න විතරයි පුළුවන් වුණේ. ඒක තමයි අවකාශීය දත්තය. නේද? හැබැයි භූගෝලීය තොරතුරු පද්ධතිය ආවට පස්සේ මේ නූතන සිතියම් විද්‍යාවේ පැමිණීමත් එක්ක භූගෝලීය තොරතුරු පද්ධතිය ආවට පස්සේ අවකාශීය කොටස වගේම ඒකට අදාළ අවකාශීය නොවන කොටස පෙන්වන්න පුළුවන්. මම එදාගත්ත උදාහරණෙ මදක් ගන්නම්. ලිඳක් තියෙනවා යම් තැනක. හරි? ඒ ලිඳේ පිහිටීම අක්ෂාංශ දේශාංශ රේඛා සම්බන්ධ කරගෙන අපිට කියන්න පුළුවන් මෙන්න මේ අහවල් අක්ෂාංශවල අහවල් දේශාංශවල මේ ලිඳ තියෙනවා. එහෙම කියන්න පුළුවන්. ඒක තමයි අවකාශීය කොටස. සිතීම කෝණ නම් පෙන්වන්න පුළුවන්. පෙන්වන්න පුළුවන්. හැබැයි ඔය ලිඳේ හිමිකාරත්වය අයිතිය කාටද තියෙන්නේ නේද? ඊළඟට ඔය ලිඳේ වට ප්‍රමාණය කොච්චරද? විස්කම්භය කොච්චරද? ගැඹුර කොච්චරද? ඕකේ වතුර කොච්චර තියෙනවද? ඕකේ වතුර තියෙන රසායනික ගුණ ටික මොනවද? ඔය එකක්වත් ලිඳ තියෙන තැන පොයින්ට් එකක් තියලා පෙන්නවා කියලා පේන්නේ නැහැ. ඉතියේ පේන ලිඳ කියන එක පිටතකින් පෙන්නලා තියෙනවා. එච්චරයි. ඒක අවකාශීය කොට. හැබැයි මේ ලිඳ හා සම්බන්ධ ලිඳ වඩා හොඳින් විස්තර කරන අනෙක් දත්ත සියල්ලම අයිති වෙන්නේ අවකාශීය නොවන දත්ත වලට. දැන් මම යනවා මෘදුකාංගයට. හරි? මෘදුකාංගයට. එදා නොපෙන්නපු දත්ත ටිකක් අද මට පෙන්වන්න ඕගලන්ට පුළුවන්. පේනවද ළමයි මෙහෙම ඉන්ටර්ෆේස් එකක් මේ තියෙන ArcGIS මෘදුකාංගයෙන් ඉන්ටර්ෆේස් එක. පේනවද? පේනවා සර්. පේනවා. right. මෙතන බලන්න පුතේ මේ තියෙන්නේ
layers කීපයක්. හරි? ඇඳපු විවිධ තේමා කීපයක්. මෙතන තියෙනවා boundary එක. ඒ කියන්නේ ලංකාවේ සිටියමේ සීමාව නේ පෙන්නලා තියෙනවා. ඊළඟට මේ බලන්න මෙතන පෙන්නලා තියෙනවා ලංකාවේ ප්‍රධාන නගර. ඔයගලන්ට පේනවද මේක වෙනස් වෙනවා? මම කලර් එක චේන්ජ් කරන්න. පේනවද නම්? පේන වර්ණයකට ගන්න මම ඉන්න. පේනවද? දැන් පේනවා ඇති. වඩාත් හොඳයි නේද? මේ එක තේමාවක්. නේ? ලයින් එක ඔෆ් කරන්න පුළුවන්, ඔන් කරන්න පුළුවන්. ඒක තේමාවක් විදිහට. ඕනනම් ලංකාව ඔෆ් කරලා දාන්න පුළුවන්. නේ? ඔය ඒක එක තේමාවක්. දැන් ඔබට පේනවා ඇති මේ තේමා දෙකක්. එතකොට මේ තියෙන මේ දෙන් පෙන්වන තේමා දෙකෙන්ම මේගොල්ලන්ට පේන්නේ අවකාශී කොටස. නේද? පිහිටීමක් විදිහට පෙන්වන්න පුළුවන්, කණ්ඩාංක සම්බන්ධ කරලා පෙන්වන්න පුළුවන් කොටස විතරයි මේ පේන්නේ. අපි ඔෆ් කරලා අනිත් ඒවා දාලා බලමු. මේ තියන්නේ යම් කිසි කොටසක ලංකාවේ භූවිෂමතාව පෙන්වන සමෝච්ච රේඛා සටහන. මම ටිකක් ඔයගලන්ට මේක සංකීර්ණයි පෙන්වන්නම් zoom කරලා. පේනව නේද? සමෝච්ච රේඛාවල පිහිටීම පේනව නේද? හරි. හරි ඒ එක තේමාවක්. අපි ඒක ඔෆ් කරලා දාමු. හරි. ඊළඟට මේ තියෙන්නේ අපේ රටේ තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ටික. හරි? ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ටික. බලමු කීයක් තියෙනවද කියලා. හරි. ඔයාලට පේනවා ඇති 796ක්. නේද? 796ක් මේකේ ඇඳලා තියෙනවා. ඒවා මොනවද කියලා නම් කරලා තියෙනවා. ඔබට පේනවා ඇති මෙතන මේ ඩිවිෂන් සෙක්‍රටරි නේම් එක දක්වලා තියෙනවා. හරි. එතකොට 700 ගාණක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස අපේ රටේ ඉන්නේ 369ක් තියෙන්නේ. නමුත් අර ඇඳපු ඒවා කෑලි කොටස් මේකේ මර්ජ් කරලා නැහැ. එකට එකතු කරලා නැහැ. ඒ නිසා තමයි 700 ගාණක් පෙන්නන්නේ. හරි. ඒ ලේයර් එකත් මම ඔෆ් කරනවා. ඒක වෙනම එකක්. මේ තියෙන්නේ අපේ රටේ වනාන්තරවල පිහිටීම. ඒ කියන්නේ ඔය විවිධ වනාන්තරවල පිහිටීම. අපි ඒක බලමු. ඒකේ මේ තියෙන්නේ වනාන්තරවල පිහිටීම. දැන් මේ ගත්තොත් මේක විල්පත්තු. නේද? විල්පත්තු. ඊළඟට මේ පැත්තෙන් අපි දන්නවා මේක යාල. ඊළඟට මේ තියෙන්නේ සිංහරාජි. මේ තියෙන්නේ සමනල කඳු වැටිය කේන්ද්‍ර කරගත්ත ඒ වනාන්තර කලාපයක් නේද? ඊළඟට උඩවල. කොහොම තැන් තැන් වල වනාන්තර පද්ධතිය පෙන්නලා තියෙනවා. බලමු මේකේ මේ පේන්නේ අවකාශීය කොටසනේ වනාන්තර මේ තැන් වල පිහිටලා තියෙනවා. අපි ගමු බලන්න ඒකේ අවකාශීය නෝන දත්ත තියෙනවද කියලා බලන්න. ඔන්න බලන්නකෝ. මේ ඔයගලන්ට පේන ඇති මේකේ තියෙන මේ ඇට්‍රිබියුට් ටේබල් එක. මේ තියෙන අවකාශීය නෝන දත්ත ටික තමයි. මොනවද බලමු තියෙන්නේ? ඒරියා එක තියෙනවා නේද? මේ FID ID එකක් තියෙනවා. ඒක අපිට වැඩක් නැහැ. ෂේප් එක මොකද්ද? පොලිගන් එකක් විතර තියෙනවලු. පොලිගන් ගැන තාම අදහසක් ඔයගලන්ට නැහැ. ඒ නිසා ඒක ගැන හිතන්නත් එපා. ඒරියා එක තියෙනවා. මේ වර්ග මීටර වලින් කොච්චරද කියලා දක්වලා තියෙනවා. මේ තියෙන එකක ඔක්කොම වර්ග මීටර. හරි? ඊළඟට මෙතන වෙනත් කෝඩ් එකක් දක්වලා තියෙනවා. මෙතන ෆොරස්ට් එක හඳුනන්න වෙනම ID එකක් තියෙනවා. ඊළඟට මොකද්ද මේ වනාන්තරය කියලා නම් කරලා තියෙනවා. ඔන්න බලන්න. අපි මේක එකක් සිලෙක්ට් කරමු. වස්ගමුව නැෂනල් පාර්ක් කියන එක පේනවද ඔයගොල්ලන්ට මෙන්න මෙතන? පේනවද ළමයි? ඔව්. අපි ඒක සිලෙක්ට් කරලා බලමු. මොකද වෙන්නේ කියලා. වස්ගමුව නැෂනල් පාර්ක් එක තමයි අපි මේ ඇට්‍රිබියුට් ටේබල් එකේ අවකාශීය නෝන දත්ත ඇතුළත් කොටසේ අපි සිලෙක්ට් කළේ. ඔයගොල්ලන්ට පේනවා ඇති සිටියේ ඒක හයිලයිට් කරලා පෙන්නනවා. පේනව නේද මෙහෙම? හරි. අපි තව එකක් බලමු. අපි බලමු හග්ගල. මෙතන තියෙනවා හග්ගල. පේන ඇති ඔයගලන්ට මේ රෙකෝඩ්ස් වල තියෙනවා හග්ගල කියලා. ඒක ක්ලික් කරලා බලමු හග්ගල පෙන්නනවා සිටියේ කොහොමද පෙන්වන්නේ කියලා. ආන්න බලන්න. මේ තියෙන හග්ගල නැෂනල් පාර්ක්. ඊළඟට අපි බලමු යාල. ක්ලික් කළාම වගේ ඔයගලන්ට පෙන්නනවා මැප් එකේ යාල හයිලයිට් කරලා. මේක පේනව නේද ළමයි? ටිකක් කතා කරන්න ඕනේ. ඔව් සර්. පේනව නේද? හරි. එතකොට දැන් ඔන්න පේනවා උදේ භූගෝලීය තොරතුරු පද්ධතිය තුල අවකාශීය දත්තවලයි ඒකට අදාළ අවකාශී නෝන දත්ත දෙකේ සම්බන්ධය. නේද? දැන් මෙතන පේනවා ඇති වනාන්තර ටිකේ අවකාශී ව්‍යාප්තිය ලේයර් එකක් විදිහට පෙන්නලා තියෙනවා. ඒකට සම්බන්ධ වෙච්ච අවකාශී නෝන දත්ත මේ ටේබල් එකේ තියෙනවා. අපිට මේ ටේබල් එක තව ඕනනම් ඕනි තරම් මේ පැත්තට ඕනිම කොලම්ස් ගානක් ඩෙවලොප් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි? අවශ්‍ය තොරතුරු තියෙනවා නම් මේ කොලම්ස් වල දාන්න පුළුවන්. එහෙම කළා මේ මහා විශාල අවකාශී නෝන දත්ත සංඛ්‍යාවක් මේ පද්ධතියට මේ කියන ලේයර් එකට ගන්න පුළුවන්. හරි? ඊළඟට ඔයගලන්ට පෙන්නන්නම් තවත් ලේයර්ස් කීපයක් තියෙනවා. මම මේක ඔෆ් කරලා දාන ඇට්‍රිබියුට් ටේබල් එක. ඒ වගේම තෝරගත්ත එක මම ඩිසෙලෙක්ට් කරගන්නවා. ඒ වගේම ලැගූන්ස්. මොනවද ලැගූන්ස් කියන්නේ? අපේ රටේ තියෙන කලපු. නේද? අන්න කලපු ටික.
දම් පාටින් පේනවා ඇති. මම ඒක වෙන වර්ණයකට ගන්නම් ටිකක් තද වර්ණයක් වලට පැහැදිලිව පේන්න ඕන නිසා තද නිල් පාට ගත්තා. මේ කලපු ටික highlight වෙලා පෙන්නනවා. පැහැදිලි නෑ මැප් එක zoom කරලා බලනකම්. අප බලමු zoom කරලා. පේනව නේද ලංකාව වටේ තියෙන කලපු 42ක් තියෙනවා. මේ ටික තමයි වෙන්නේ. හරි? මේ හරියට zoom කරලා මේ හරියට zoom කරලා බලුවොත් තවත් පේන්නේ. බලමු තියෙනවද කියලා කියන විදිහට පේනවා ඇති නේ. නේද? පුංචි කලපු ශාල ප්‍රමාණයක් highlight කරලා පෙන්නනවා. දැන් මේවා මොනවද කියලා බැලුවොත් අපිට මේක ටක් කරලා identify කරගන්න පුළුවන්. ඒ බලන්න ක්ලික් කළාම ඒ අදාළ ලැබුන් එක උඩ ක්ලික් කළාම ඒ මොකද්ද කියලා පෙන්නනවා මේ. කලමැටිය සහ ලුණාව කියන කලපු දෙක තමයි මේ පෙන්නන්නේ. මේ තියෙන කලමැටිය කලපුව මේකට සම්බන්ධ පුංචි කලපුවක් තියෙනවා ලුණාව කියලා. හරි? මේ දෙක. ඊළඟට අපි බලමු මේ පැත්ත මම දැක්ක තව එකක් තියෙනවා. මේකත් ක්ලික් කරලා බලමු. බලන්න පේනවා ඇති මේ attribute table එක මේ ගැඹුරු අඩුයි නේද? මේවා කලපු වල ගැඹුරු අඩුයි. කලපු දැන් මේ ගොඩක් ඒවා තියෙන්නේ මේ වියලි බිම් විදියට. කලමැටි කලපෙම වියලි බිමක් විදියට තමයි දැන් තියෙන්නේ. හරි? මෙතන ක්ලික් කරලා බලන්න. බලනකොට ඔයාලට පේනවා ඇති මේක වෙනස් වෙනවා. මේ තියෙන්නේ මොකද්ද? රැකව කලපු. එහෙනම් ඔයාලට පේනවා පුතේ මේ දත්ත ටිකේ හාමයක් කරනකොට අර ටේබල් එකයි අවකාශී දත්තය අතර තියෙන සම්බන්ධය හොඳින් පැහැදිලිව පේනවා. එහෙනම් අපිට අවකාශී දත්ත සහ අවකාශී නොවන දත්ත පැහැදිලි කරන්න ඊට වඩා උදාහරණ අවශ්‍ය නැහැ කියලා මම හිතන්නේ. ඊළඟට තව පෙන්නන්නම් ඔයාලට ලංකාවේ තවත් මේ මාර්ග පද්ධතියක්. මේ මොනවද දුම්රිය මාර්ග පද්ධතිය. ප්‍රධාන දුම්රිය මාර්ග ටික විහිදලා තියෙන ආකාරය තමයි මේ ලේයර් එකේ පෙන්නන්නේ. මේ ලේයර් එක ඔන් කරනකොට ඔෆ් කරනකොට රේඛාව විදිහට ටික පෙන්නනවා. ඊළඟට මේ තියෙන්නේ ලංකාවේ මාර්ග පද්ධතිය. හරි? ලංකාවේ A ශ්‍රේණියේ මාර්ග පද්ධතිය, B ශ්‍රේණියේ මාර්ග පද්ධතිය තමයි මේ දක්වලා තියෙන්නේ. මේක zoom කළොත් තව හොඳට පැහැදිලිව පේනවා. මම ඒකත් ඔෆ් කරලා දානවා. ඊළඟට බලන්න මේ තියෙන්නේ ලංකාවේ ගංගා පද්ධතිය. බලන්න හිතා ගන්න අමාරු සංකීර්ණයි නේද? මැප් එක දැක්කම. හැබැයි අපි මේක zoom කරලා බලමු. බලන්න පැහැදිලි වෙයි ගංගා දෝණි හඳුනා ගන්න පුළුවන් වෙයි නේ. නේද? හිතා ගන්න බැරි තරම් සංකීර්ණ ආකාරයට මේ මැප් එක නිර්මාණය කළා. ඒක වෙනම ලේයර් එකක්. ඊළඟට ඒවැය තියෙන ජලාශ පද්ධතියත් ඇඳලා තියෙනවා. මේ බලන්න highlight කළාම ඔයාලට පේනවා ඇති නේ. නේද? ටිකක් හදන විවරණයක් දෙමු අපි ඒක අඳුර ගන්න පහසු වෙයි. අන්න බලන්න. නේද? මේ water tanks ටික off කළාම ওই විදිහට පේනවා. on කළාම මෙහෙම පේනවා. ඒක වෙනම layer එකක්. දැන් මේ එකක් උඩ click කළොත් අපිට මේ මොකද්ද කියලා බලා ගන්නත් පුළුවන්. බලමු click කළා. හරි? ඒක නම් කළා නෑ මොකද්ද කියලා. ඒවා නම් කරලා නැහැ මේ වැව් අඳුනගෙන මේ ජලාශ අඳුනගෙන මේ ටේබල් එකට ඇඩ් කළොත් අපිට ඒක ඩිස්ප්ලේ වෙනවා ක්ලික් කරපු ගමන්. හොඳයි. දැන් ওই ටික ඇති ප්‍රමාණවත් අපිට මේ අවකාශී සහ අවකාශී නොවන දත්ත කියලා හඳුනා ගන්න. අපි එහෙනම් මෙහෙම කරමු. අවකාශී දත්ත ලියන්න ඉඩක් තියෙනවනේ. මම එතන පුංචි පැහැදිලි කිරීමක් කරලා දෙන්නම්. අවකාශී දත්ත කියන්නේ මොකක්ද කියලා. ඊළඟට අවකාශී නොවන දත්ත කියන එකේ නම් පැහැදිලි කරලා දීලා තියෙනවා. හරි. ඉතින් අපි අවකාශී දත්ත ගැන ලියලා ලියන්නකෝ අවකාශීය දත්ත. ලියන්න අක්ෂාංශ හා දේශාංශ ඛණ්ඩාංක වටිනාකම්. අක්ෂාංශ හා දේශාංශ ඛණ්ඩාංක වටිනාකම්. අක්ෂාංශ හා දේශාංශ ඛණ්ඩාංක වටිනාකම් සම්බන්ධ කරගෙන හෝ ජාතික ඛණ්ඩාංක වටිනාකම් සම්බන්ධ කරගෙන පිහිටීමක් ලෙස නිරූපණය කළ හැකි දත්ත අවකාශීය දත්ත නමින් හැඳින්වේ. භූගෝලීය තොරතුරු පද්ධතිය තුළ විවිධ වර්ගයේ අවකාශීය දත්ත
වඩාත් නිවැරදිව නිරූපණය කිරීමේ හැකියාව පවතී. වඩාත් නිවැරදිව නිරූපණය කිරීමේ හැකියාව පවතී. අන්න දැන් ඔයාලට මම අවස්ථාව දෙනවා ආපහු සැරයක්. දැන් මේවා කීප විටක් ලිව්වත් කමක් නැහැ ළමයි. වැඩිපුර ලියපු තරමට තමයි Tamanට මතක හිටින්නේ. ඒ නිසා මම අවස්ථාව ආපහු දෙනවා. යෙදෙද්දී අර කලින් Taman ලියපු උදාහරණේ ගන්න එපා. හිතන්න තව අවස්ථාවක්. අවකාශී දත්තයක් අරගෙන උදාහරණයක් විදිහට අරගෙන ඒ අවකාශී දත්තය පිළිබඳව පැහැදිලි කරලා දෙන්න. පහළ තියෙන ඉඩ පාවිච්චි කරන්න. හරි? දැන් මම යම් ඉඩ කඩක් පාවිච්චි කළා අවකාශී දත්තය හඳුන්ලා දෙන්න. උදාහරණ කියලා දාලා නවත්තලා තියන්නකෝ. උදාහරණේ ඔයා ලියන්න ඕනේ. හරි? ලියවලා විතරක් නෙමෙයි මට ඒක බලන්න වණ්ඩත් ඕනේ. හරි. ඊළඟට අපි යනවා අවකාශීය නොවන දත්ත පැහැදිලි කරන්න. අවකාශීය නොවන දත්ත පැහැදිලි කරන්න. අවකාශීය නොවන දත්ත කියලා අපි කිව්වේ අවකාශීය දත්තය වඩාත් හොඳින් විස්තර කෙරෙන. හැබැයි අවකාශීය දත්තය දිහා බැලූ බැල්මට මේ අවකාශීය දත්තය තුල නිරූපණය නොවන නේද? විශ්ලේෂණාත්මක තොරතුරු අපි කියනවා අවකාශීය නොවන දත්ත කියලා. නේද? අවකාශීය නොවන දත්ත කියලා. එතකොට මේ මෙතන විස්තරයක් දීලා තියෙනවා. ඒකේ පොඩි ප්‍රශ්නයක්ත් තියෙනවා. ඒක හදාගන්නත් වෙනවා. අවකාශීය දත්ත හා සම්බන්ධ අවකාශීය දත්තය කියලා කියලා ඊට පස්සේ ඡේදෙ කැඩිලා තියෙනවා. අර පහලින් එන කොටසෙත් දෙන්න සම්බන්ධ වෙනවා. අවකාශීය දත්තය වඩාත් හොඳින් විස්තර කරන දත්ත අවකාශීය නොවන දත්ත නමින් හැඳින්වේ. සිටියව නිරීක්ෂණය කළ සැනින් මෙම අවකාශීය දත්ත නිරූපණය නොවේ. භූගෝලීය තොරතුරු පද්ධතියේදී කිසියම් අවකාශීය දත්තයක් නිරූපණය කළ විට ඊට අදාළ අවකාශීය නොවන දත්ත ඇතුළත් කිරීම සඳහා වගුවක්. ඔයාලා දන්නවා මේ වගුවට කියන නම. මොකද්ද වගුවට කියපු නම? ඇට්‍රිබියුට් ටේබල්. නේද? වගුවට කියන්නේ ඇට්‍රිබියුට් ටේබල් කියලා. වගුවක් ස්වයංක්‍රීයව නිර්මාණය වේ. ඒ වගුව අපි අලුතෙන් හදන්න ඕනේ නැහැ. මේ මැප් එකේ අපි මොන හරි දෙයක් ඇඳාම ඒකට අදාළ මේ ඇට්‍රිබියුට් ටේබල් එක ඔටෝමැටිකලි ඩෙවලොප් වෙනවා. කියන්නේ මූලික දේවල් ඇතුළත් කරලා. අපිට තියෙන්නේ ඒ වගුව තවදුරටත් ඩෙවලොප් කරන්න අවශ්‍ය කරන කොලම්ස් ටික සහ රෝස් ඇඩ් කරගෙන යන එක විතරයි. හරි? එහෙමයි. ස්වයංක්‍රීයව නිර්මාණය වේ. එහි පේලි හා තීර අපට අවශ්‍ය පරිදි සකස් කරගත හැකියි. හරි. එහෙනම් මම ඒකට අවශ්‍ය කරන උදාහරණේ කියන්න. අපි මෙහෙම ලියමු. ලියන්න. ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතියේ A සහ B ශ්‍රේණියේ මහා මාර්ගවල ව්‍යාප්තිය නිරූපණය කරන අවස්ථාව අවකාශීය දත්තය වේ. එම මහා මාර්ග අවකාශීය දත්තය වේ කියලා තමයි නැවැත්තුවේ. එම මහා මාර්ග ඒ හා B ශ්‍රේණිය මහා මාර්ගවල එතනින් ඉඳන් කියන්නකෝ. A හා B ශ්‍රේණියේ මහා මාර්ගවල ව්‍යාප්තිය දැක්වීම අවකාශීය දත්තය වේ. හරිද? A හා B ශ්‍රේණියේ මහා මාර්ගවල ව්‍යාප්තිය දැක්වීම. ඒක චුට්ටක් ආයි කියන්නකෝ. කොතන ඉඳලාද? මුලින් ධම්ම නැත්තම් අපි මෙහෙම A හා B ශ්‍රේණිය A හා B ශ්‍රේණියේ මහා මාර්ගවල ව්‍යාප්තිය දැක්වීම අවකාශීය දත්තය වේ. හරිද? අවකාශීය දත්තය වේ. හරි සර්. එම මහා මාර්ගවල දිග ආරම්භක සහ අවසාන ස්ථානය
ආරම්භක සහ අවසාන වන ස්ථානය. එක් එක් මහා මාර්ගය කවර ශ්‍රේණියකට අයත් වන්නේද? එක් එක් මහා මාර්ගය කවර ශ්‍රේණියකට අයත් වන්නේද? වැනි දත්ත ඉහත කී අවකාශීය දත්තය හා සම්බන්ධ. අවකාශීය නොවන දත්තයන් වේ. අවකාශීය නොවන දත්තයන් වේ. ඔන්න අපි එහෙනම් අවකාශයේ නොවන දත්ත කියන්නේ මොනවද කියලා සරල උදාහරණයකින් පැහැදිලි කළා. එතකොට ඔය අවකාශීය නොවන දත්ත ටික නම් අපේ GIS පද්ධතියට ඇතුළත් කරන එක 아무තු අලුත් දෙයක් නෙමෙයි. අපි ටේබල් එකකට දත්ත ටික ඇඩ් කරගන්න දන්නවනේ. නේද? ටයිප් කරලා ඇඩ් කරගන්න පුළුවන්. සාමාන්‍ය ක්‍රමයට තමයි අපි මේක ඇඩ් කරන්නේ. නේද? ඇට්‍රිබියුට් ටේබල් එක වුණා. ටේබල් එක ඔටෝමැටිකලි ඩෙවලොප් වුණාට ඒකට අවශ්‍ය data ටික අපි එන්ටර් කරන්න ඕනේ. නේද? එන්ටර් කරන්න ඕනේ. ඒක සාමාන්‍ය ක්‍රමය. එහෙනම් අවකාශීය දත්ත ඇතුළත් කරන එක පිළිබඳ අලුත් දෙයක් නෑ ළමයි. හැබැයි අවකාශීය දත්ත සිතියම් වල නිරූපණය කරන්න ගියහම අපිට පාවිච්චි කරන්න වෙන මෙවලම් තුනක් තියෙනවා. නේද? ක්‍රම ශිල්ප තුනක් පාවිච්චි කරන්න වෙලා තියෙනවා. දැන් බලන්න සිතියම් වල සමහර දේවල් අපිට ලක්ෂයක් පාවිච්චි කරලාම පෙන්වන්න වෙනවනේ. ලක්ෂයක් කියන්නේ රුපියල් ලක්ෂයක් නෙමෙයි. නේද? තිතක් පාවිච්චි කරලා පෙන්වන්න වෙන දේවල් තියෙනවා. ඒ කියන්නේ දැන් වරායක් ගත්තොත් අපිට ඉරක් ඇඳලා රේඛාවක් ඇඳලා එහෙම නැත්නම් යම්කිසි ප්‍රදේශයක් සීමා කරලා බහුවස්ත්‍රයක් විදිහට පෙන්වන්න බෑනේ. ඒක පෙන්වනකොට අපිට තිතක් පාවිච්චි කරන්න වෙනවා. එවැනි දේවල් වලදී අපි පාවිච්චි කරන ලක්ෂයන්. එහෙනම් ඔන්න එක ක්‍රම ශිල්පයක් හම්බ වුණා. ඊළඟට ඔය ලක්ෂ වලින් පෙන්වන්න බැරි දේවල් අවකාශී දත්ත විදිහට සිතියම් වලදී පෙන්වන්න වෙනවා. දැන් බලන්න ගඟක් එහෙම නැත්නම් ඇල මාර්ගයක් එහෙම නැත්නම් දුම්රිය පාරක් එහෙම නැත්නම් මහා මාර්ගයක් ඒ වගේ දෙයක් පෙන්වන්න ගියාම සිතීමක අපිට ලක්ෂකින් පෙන්වන්න බෑනේ. පිටක් කියලා පෙන්වන්න බෑනේ. නේද? අපිට මේ අදාළ වස්තුවේ පිහිටීම. අපි මේ මහා මාර්ග ගත්තාම ඒ මහා මාර්ගයක පිහිටීම පෙන්වන්න ගියාම අපිට කලින් වගේ පිටක් පාවිච්චි කරන්න බෑ ළමයි. පිටක් පාවිච්චි කරන්න බෑ. නේද? අනිවාර්යයෙන්ම ඒකට මොකක්ද අදින්න වෙන්නේ? රේඛාවක් අදින්න වෙනවා. එතකොට බලන්න සිතියම් වල අවකාශීය දත්ත නිරූපණය කරන්න ගියාම සමහර දේවල් අපිට තිත් වලින් පෙන්වන්න වෙනවා. ඊළඟට තවත් සමහර දේවල් අපිට රේඛා පාවිච්චි කරලා පෙන්වන්න වෙනවා. ඊළඟට අපි මේ සමහර දේවල් සිතියම් වල අවකාශීය දත්ත විදිහට පෙන්වන්න ගියාම අපිට ඔය කියපු රේඛා වලින්වත් ඔය කියපු තිත් වලින්වත් පෙන්වන්න බැරි සමහර දේවල් තියෙනවා. දැන් බලන්න කල්පනා කළා. දැන් ඔයගොල්ලෝ දැක්කනේ අර වනාන්තරයක් වගේ දෙයක් නේද? වනාන්තරයක් වගේ දෙයක් ගත්තාම ඒක යම්කිසි වපසරියක පැතිරලා තියෙනවනේ. දැන් ඔයාලට මම ආපහු පෙන්නන්නම්. මෙන්න මේ බැලුවොත් මේ තීම් එක පෙන්නලා තියෙන රේඛා වලින් නේද? ජල වහන ටික රේඛා වලින් පෙන්නලා තියෙනවා. හැබැයි ඔය මෙන්න මේ ලංකාවේ වනාන්තර වැස්ම නේද? මේක පෙන්වන්න අපිට පිටක් පාවිච්චි කරන්න බෑනේ. මේ ශ්‍රේෂ්ඨ පාට කරලා පෙන්වන්න වුණා. ඒ වගේ තැන්වලදී අපි පාවිච්චි කරනවා බහුවස්ත්‍රයක්. නේද? බහුවස්ත්‍රයක්. එහෙනම් ඔන්න බලන්න අපිට සිතියම් වල අවකාශීය දත්ත නිරූපණය කරන්න ගියාම ක්‍රම ශිල්ප තුනක් ඕනේ. මොනවද ක්‍රම ශිල්ප තුන? සමහර දේවල් තිත් වලින් පෙන්වනකොට ලක්ෂ්‍ය පාවිච්චි. එතකොට මම කියාගෙන ගියේ සමහර දේවල් රේඛා වලින් පෙන්වනකොට සමහර දේවල් ලක්ෂ්‍ය වලින් පෙන්වනකොට තවත් සමහර දේවල් පෙන්වන්න බහුවස්ත්‍ර අවශ්‍ය වෙනවා කියන කාරණේ. නේද? එතකොට මම ඔයගලන්ට පෙන්නුවා අර ස්ක්‍රීන් එක ෂෙයා කරලා පෙන්නුවා මාර්ග ටික පෙන්වන්න එහෙම නැත්නම් ජලවහන රේඛා ටික පෙන්වන්න ගියාම රේඛා අවශ්‍ය වෙනවා. වනාන්තර පෙන්වන්න ගියාම හැබැයි රේඛා වලින් බෑ. ඒකට අනිවාර්යෙන් බහුවස්ත්‍රයක් අවශ්‍ය වෙනවා. එතකොට පුතේ මෙන්න මේ කියන ක්‍රම ශිල්ප තුන අවකාශීය දත්ත නිරූපණය කරන්න ගියාම අපිට අවශ්‍ය වෙන දේවල්. මම ආපහු PowerPoint presentation එකට යනවා. හරි? ඔයාලට ස්ලයිඩ් එක පෙන්නන්නම්. ස්ක්‍රීන් එක ෂෙයා කරන්න නෑ, ස්ක්‍රීන් එක ෂෙයා කරන්න එපා කියලා කියනවා.
එතකොට මාව කට් වෙනවා කියලා. ඒක නෙමෙයි ඇත්තම කතාව. මගේ ෆෝන් එකේ data pack එකක් දාගෙන තමයි දැන් මම එක hotspot දාලා තමයි යන්නේ. router එක තියෙනවා, router එකේ signal වලින් යන්න බෑ, කරන්න බෑ. ඔයාලා කලින් දැක්කනේ කට් වෙනවා. දැන් මේ ෆෝන් එකේ data bundle එක on කරලා hotspot වලින් යනවා. ෆෝන් එක වෙන තැනක තියලා තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒකට කෝල් එකක් ආපු ගාම කට් වෙනවා. දැන් එක මේ අපේ ඉස්කෝලේ සර් කෙනෙක් මිනිහක් නැතිකම එක පැත්තක තියෙනවානේ. මොකක් හරි කෝල් එකක් ආවම මේක ආන්සර් කරන්නේ නැත්නම් කට් කළාම ආපහු ඒක ආයි ගන්නවා නම් එයාගේ තියෙන මේ අවුලක්නේ නේද? එහෙම කෙනෙක් තමයි ඔය ගන්න. 3-4 පාරක් දැන් එක දිගට ගත්තා. ඒක හිතන්න ඕනේ පොඩ්ඩක් මේ මනස මොකක් හරි වැඩකදී මේක දැක්කම ආපහු ගනි කියලා. නේද? එහෙමත් නෑ මිනිස්සු. හරි දැන් එක දිගට ගන්නවා. ඒ ගන්නකොට තමයි කට් වෙන්නේ. එහෙම නැත්නම් ස්පින් එක ෂෙයා කරන නිසා නෙමෙයි පුතේ. හරි. ඒක කොහොම වුණත් අපි කතා කළේ අපිට අවශ්‍ය වෙන අවකාශීය දත්ත නිරූපණය කරන්න ගියාම ක්‍රම ශිල්ප 3ක් නේද? ක්‍රම ශිල්ප 3ක්. මොනවද මේ ක්‍රම ශිල්ප 3? ලක්ෂ්‍ය, රේඛා සහ බහුවස්තු. එහෙනම් අපි මේ තුන් දෙනා ගැන ලියලා අදට මේ කතාව නවත්තමු. හරි. ලක්ෂ්‍ය ගැන ලියමු. ලියන්න. පෘථුවිය මත දක්නට ලැබෙන පෘථුවිය මත දක්නට ලැබෙන කේන්ද්‍රීය ලක්ෂ්‍ය හා සම්බන්ධ අවකාශීය දත්ත. කේන්ද්‍රීය ලක්ෂ්‍ය හා සම්බන්ධ අවකාශීය දත්ත නිරූපණය කිරීමේදී ලක්ෂ්‍ය භාවිත කරයි. ලක්ෂ්‍ය වරහන් විතර දාන්න points. ලක්ෂ්‍ය භාවිත කරයි. උදාහරණ ලියන්න ලක්ෂ්‍ය වලින් පෙන්වන්නේ මොනවද කියලා? මොනවද? නගර ඊළඟට වරාය ඊළඟට පාසල් ඊළඟට රෝහල් නේද? ඔය වගේ දේවල් තමයි පොයින්ට්ස් පාවිච්චි කරලා පෙන්නන්නේ. මම මෙතන ලියලා තියෙනවා පොයින්ට්ස්, ලයින්, පොලිගන් කියන වචන තුන. ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා ඇති. හරි. ලක්ෂ්‍ය පාවිච්චි කරලා පෙන්නන්නේ වරායවල්, නගර, ඊළඟට පාසල්, රෝහල් ඒ වගේ දේවල්. හරි. ඊළඟට අපි යමු රේඛා ගැන කියන්න. රේඛා. ලියන්න පෘථුවිය මත දක්නට ලැබෙන රේඛීයමය ලක්ෂණ. පෘථුවිය මත දක්නට ලැබෙන රේඛීයමය ලක්ෂණ. අවකාශීය දත්ත වශයෙන් නැත්නම් අවකාශීය දත්ත ලෙස රේඛීයමය ලක්ෂණ අවකාශීය දත්ත ලෙස නිරූපණය කිරීමේදී රේඛා වරහන් ඇතුළේ දාන ලයින් මෙතන පෙන්නලා තියෙනවා පහළ බලන්න ලියා ගන්න. රේඛා ලයින් භාවිත කරයි. හරි. ලයින් පාවිච්චි කරලා පෙන්නන ඒවා කීපයකුත් අපි ලියමු. මොනවද? ඇල මාර්ග, ගංගා, දුම්රිය මාර්ග, මහා මාර්ග ආදී. තව ගොඩක් ඒවා තියෙනවා. අපි ඔක්කොම කියන්න ඕනේ නැහැ. 3-4ක් කිව්වහම ඇති. දුම්රිය මාර්ග, මහා මාර්ග, ඇල මාර්ග, ගංගා මේ වගේ දේවල්. හරි. ඊළඟට අපි යමු තුන්වෙනි එක කෙනා බහුවස්ත්‍ර. ඔය බහුවස්ත්‍ර කියන ඒවාට තමයි මෙන්න මේ වචනේ පාවිච්චි කරන්නේ. මොකද්ද මේ වචනේ? පොලිගන්. හරි. GIS වල පාවිච්චි කරන්නේ බහුවස්ත්‍ර වලට පොලිගන් කියලා. දැන් අපිට අවකාශීය දත්ත නිරූපණය කරන්න ගියාම ලක්ෂ්‍ය පාවිච්චි කරලා රේඛා පාවිච්චි කරලා පෙන්වන්න බැරි දේවල් තියෙනවා කොහොමද? ප්‍රාදේශීය ඒකම් කොටසක් කිව්වොත් වපසරියා. නේද? ඊළඟට පළාතක් කිව්වොත් වපසරියා. දිස්ත්‍රික්කයක් කිව්වම වපසරියා. රටක් කිව්වම වපසරියා. වනාන්තරයක් කිව්වම වපසරියා. නේද?
ඒ වපසරියක් පෙන්වන්න සිද්ධ වෙන තැන්වලදී තමයි අපි පාවිච්චි කරන්නේ මේ බහුවස්ත්‍ර. අපි ඒවට කියනවා පොලිගන්. අපි ඒක ලියමු. ලියන්න ලක්ෂ්‍ය හෝ රේඛා සම්බන්ධ කරගෙන ලක්ෂ්‍ය හෝ රේඛා සම්බන්ධ කරගෙන ලක්ෂ්‍ය හෝ රේඛා සම්බන්ධ කරගෙන නිරූපණය කළ නොහැකි අවකාශීය දත්ත නිරූපණයේදී බහු අස්ත්‍ර භාවිත කරයි. ශ්‍රේෂ්ඨඵලයක් නියෝජනය වන භූගෝලීය ලක්ෂණ නිරූපණය කිරීමේදී ශ්‍රේෂ්ඨඵලයක් නිරූපණය වන භූගෝලීය ලක්ෂණ නිරූපණය කිරීමේදී බහු අස්ත්‍ර භාවිත කරයි. හොඳයි. ලියන්න බලන්න උදාහරණ. වනාන්තර, ජලාශ, ඊළඟට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස, පළාත්, දිස්ත්‍රික්ක, රටවල් ආදී. ජලාශ, වනාන්තර, පළාත්, දිස්ත්‍රික්ක, රටවල් ආදී දේවල් වගේ පෙන්වන්න ගියන් තමයි බහුවස්ත්‍ර පාවිච්චි කරන්නේ. ඔයාලා ලියුවා නේද බහුවස්ත්‍ර කියන තැන පොලිගන් කියලා? එකක් ලියාගන්න. මේ ඩිස්ප්ලේ වෙනවා ස්ලයිඩ් එකේ පොලිගන් කියන එක. හොඳයි. එහෙනම් අපි මේ දහසක් බාධක මැද්දේ අද මේ පාඩම මේ මට්ටමට කළා. විනාඩි 15ක් මම වැඩිපුර ගත්තා. හේතුව මගේ අතින් අර පහුගිය වෙලාවේ සිග්නල් ලොස් එකක් ඇවිල්ලා අන්තිය කරගන්න බැරි මට්ටමක් ගිහලා එතන විනාඩි 15ක් විතර වැය වුණානේ. ඒ නිසා මේ පාඩම ඔබට විඳින්න දෙන්න බෑ. ඒ නිසා මම මේ විනාඩි 15 ඔබගෙන් අහන්නෙත් නැතුව අනවසරයෙන්ම මම ඒක ගත්තා. හරි? ඒ නිසා මේ වැඩි දුරට කතා බහ කරන්න යන්නේ නැහැ. ළමයින්ට ෂෙඩියුල් කරගත්ත වෙනත් පන්ති වලට යන්න තියෙනවද කියන්න මම දන්නෙත් නැහැ. ඒ නිසා මම මෙතනින් නවතිනවා. මේ පාඩමේ මොන හරි ගැටලුවක් අද කතා කරපු දේවල් ගැටලු ඇති අනිවාර්යයෙන්ම ඇහුනේ නැහැ. අද පන්ති අමුතුම පන්තියක් කවදාවත් නැතුව පේන්නේ නැති පන්තියකට සම්බන්ධ වුණා නේද? එහෙම සම්බන්ධ වෙලා කරපු පන්තියක් ගැටලු අඩුපාඩු තියෙනවා නම් දැන් කමෙන්ට් අහන්න පුතේ. විනාඩියක් දෙන්න. හරි. කාර්ය හරි කෙනෙකුට සම්බන්ධ වෙලා මේක ලියා ගන්න බැරි වෙච්ච අඩුපාඩු තියෙනවා නම් බය වෙන්න එපා. මේක රෙකෝඩින් එක ගත්තා. මම අද බැරි වෙයි. දැන් මේ තියෙන සිග්නල් ප්‍රශ්නත් එක්ක මේක අප්ලෝඩ් කරගන්න බැරි වෙයි. මේක අප්ලෝඩ් කරලා ඒක ලින්ක් එක අනිවාර්යයෙන්ම ඉදිරි දින දෙක ඇතුළත YouTube එකට දාලා ඒක ලින්ක් එක ඔබට WhatsApp මගින් ලැබෙන්න සලස්වන්න. ඒකත් බලලා වැඩ කර ගන්න පුළුවන් ඈ. හොඳයි. එහෙනම් ආයිබෝන්. ආයිබෝන් සර්. ආයුබෝවන් සර්. ආයිබෝන්